දන්නවා. ඉතින් grade 8 and 9 කියන team එකේ අයට අද දවසේ lesson එක පටන් ගන්න හදන්නේ. ඉතින් I think you can remember this lesson. ඔයාට මෙන්න මේ පාඩම මතක ඇති. ඔයාගේ තිරේ පෙන්නලා තමයි මම උගන්වන්නේ. මාව නෙමේ පේන්නේ තිරේ. නේද? වැදගත් දේ තමයි පොත පේන එක. ඉතින් මේක ගැන කතා කරන් ගියා. අපි ඊට පස්සේ ගිය සතියේ last week මම ඔයාලට ඉගෙනුවා pronouns ගැන. දැන් මම අද අහනවා questions. එතකොට ඔයාට answers දෙන්න වෙනවා. හරිද? මේක ඉවර කරා අපි කියලා දීලා මෙන්න මේ questions ටික ඔක්කොටම උත්තර ලිව්වා 8 වසරේ පොතේ තිබ්බ හැමෝම. ඉතින් ලියලා එවපු අය දන්නවා මං ගාව list එක තියෙනවා. parents meeting එකක් ගත්තාම මං කියනවා ඉදිරිපත් කරපු නැති ළමයි කවුද කියලා. ගිය සතියේ දුන්න note එකක් pronouns කියන එක පිළිබඳව. ඉතින් pronouns ගැන දීපු මේ විස්තරේ මං හිතනවා ඔයාලා හැමෝටම මතක ඇති කියලා. ඒ වගේම homework එකක් දුන්නා. IVU දේ වගේ පද දාලා එක එක sentences ලියන්න කියලාත්. දැන් මම මෙන්න මේ learning point එක පැහැදිලි කරලා දෙනවා. ඔයාලා දාන්න ගන්න ඕන දේ තමයි learning point කියලා මේ දීලා තියෙන්නේ පොතේ. මෙන්න මේ දීපුවා තමයි ඔයාට ඊටාම වැදගත් වෙන්නේ. මෙව්වයෙන් තමයි විභාගෙට ප්‍රශ්න හැදෙන්නේ. හරිද? මේව තමයි වැදගත්. learning points තමයි හරිම වැදගත්. ඒක තමයි මේවා highlight කරලා මේ විදිහේ නිල් පාට පසුබිමක එහෙම දාලා තියෙන්නේ. අපි බලමු මේ මොකද්ද learning point එක කියලා. ඔයාට මේ උඩ පාඩම උගන්වන්න ඕන වෙන්නේ අපි මෙන්න මේ කොටහ ඔයාට තේරුම් කරලා දීම පිණිස. දැන් අපි ටීචර්ස්ලා ඔයාට පාඩම උගන්වන්න ඕනේ උඩ කොටස. ඒක උගන්වන්න හේතුව තමයි මෙන්න මේ learning point එක ඔයාට කියලා දෙන්න ඕනේ හින්දා. හරිද? දැන් අම්මා ඔයාට මොනවා හරි බෙහෙත් එකක් කෑමකට දාලා කන්ට දෙනවා. හරිද? ಗುಣ දෙයක්. විටමින් එකක්, විටමින් ටැබ්ලට් එකක්. ඔයා බෙහෙත් බොන්න අකමැති නිසා ඔයාට කෑමකට දාලා හදලා දෙනවා කියලා හිතන්නකෝ. ඉතින් ඔයා ඒක කනවා. එතකොට ඉබේම ඔයාට විටමින් එකත් ඇඟට උරා ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ ලෙසන් එක උඩ උගන්වන්න කියලා දාලා තියෙන්නේ. ඔයාට මේ learning point එක පුරු කරන්න. ඉතින් මේකෙදි කතා කරන්නේ මෙන්න මේ වගේ වචන ගැන. මම මේවා ගිය සතියේ කියලා දුන්න නිසා නැවත මං කියන්න යන්නේ නැහැ. අලුතෙන් ආපු අයට ඒකේ වීඩියෝ එක මගෙන් ඉල්ල ගන්න පුළුවන්. නේද? වීඩියෝ එක එවන්න කිව්වම මම එයාලට ඒ වීඩියෝ එක දෙන්නම්. right. අපිට හම්බ වෙන්නේ මේ ගියසති කියලා දුන්න මේ subject pronouns කියලා වර්ගයක් තියෙනවා. ඇයි මේවට subject pronouns කියලා කියන්නේ? Can anyone tell me the answer? subject pronouns. ඇයි මේවට අපි subject pronouns කියලා කියන්නේ? මෙව්වයෙන් තමයි වාක්‍යයක් ආරම්භ කරන්නේ. නේද? sentence එකක් අපි ලියනකොට පටන් ගන්නෙ මෙන්න මේ වයෙන්. මෙන්න මේ දීලා තියෙන ඒවායින් තමයි අපි වාක්‍යයක් පටන් ගන්නෙ. I කියන්නේ මම මේව දුන්නා. You කියන්නේ ඔයා නේද? ඔයාලා. He she it කියන්නේ නේ ඔහු. ඇය. ඒක very good. ඔන්න ඔය වගේ පද තමයි subject pronouns කියලා කියන්නේ. තව යටත් තියෙනවා. මට පේනවනේ ඒවා. ඉතින් we කියන්නේ අපි නේද? You කියන්නේ මෙතන ඔයාලා කියන එක. they කියන්නේ ඒගොල්ලෝ කියන එක. ඔවුන් very good. ඔවුන් මෙන්න මේව අපි දුන්න ගිය සතියේ මතකයිද? ඉතින් subject pronouns දාලා මම වාක්‍ය ටිකක් පෙන්නන්නම්. හරිද? subject pronouns ටිකක්. දැන් I go to මම යනවා කොහෙටද? I go to
ස්කූල් මම ඉස්කෝලෙට යනවා. I go to school. දැන් බලන්න subject pronoun එකකින් පටන් ගෙන තියෙනනේ. වාක්‍යයක් ආරම්භ කරන sentence එකක් පටන් ගන්න මූලික වන මෙන්න මේ pronoun වර්ගයට අපි කියනවා subject pronoun කියලා. I go to school නේද? we eat rice. අපි බත් කනවා. හරිද? ඔය we කියන එක subject pronoun එකක්. මුලනේ එදිලා තියෙන්නේ. එයාගෙන් තමයි පටන්ගෙන තියෙන්නේ. මං කියන දේ පැහැදිලි නේ ඔයාලා හැමෝටම? නේද? අපි හිතමු they blame us. ඔයාට පුළුවන් මේවා short note කොලේ ලියා ගන්න. කටු වැඩේ. දැන් උගන්නන ගමන් ලියන කොලයක් තියෙනවනේ. they blame us. ඒගොල්ලෝ අපිට බනිනවා. you help me. ඔයා මට උදව් කරනවා. you help me. ඔයා මට උදව් කරනවා. ඔයා උදව් කරනවා මට. නේද? කොහොම කිව්වත් එකයි. ඔයා මට උදව් කරනවා. ඉතින් අපි බලමු ඔය විදියට ලියන් එනකොට අපිට ගන්න පුළුවන් මේ වගේ she වගේ පදයක්. නේද? she help නෙවෙයි she නම් helps. අය මට උදව් කරනවා. she helps me. නේද? he drinks water. ඔහු වතුර බොනවා. he drinks water. නේද? it gives milk. ඌ කිරි ලබා දෙනවා. අපි මේ කතා කරන්නේ ගවයෙක් ගැන නම් if we talk about a cow, the cow gives us milk. We drink milk powder and we dissolve it with water in the morning and we drink milk. You know the milk powder is made from milk that we take out from cows. අපි ගවයන්ගෙන් ගනු ලබන කිරි තමයි උදේට පිටි කිරි කියලා බොන්නේ නේද? it gives milk. ඌ අපිට කිරි දෙනවා. it gives milk to us. අපිට කිරි ලබා දෙනවා ඌ. එතකොට ඔන්න දැනගන්න ඕන subject pronoun කියන්නේ මෙන්න මේම මුල දෙන ඒවා. මම දීලා කොතනදී හරි කිව්වොත් subject pronoun එක යටින් underline කරන්න කියලා ඔයා underline කරන්න වෙනව නේද? එහෙනම් මම මේක මකලා ලස්සන කතාවක් කියලා දෙන්නම්. හරිද? කතන්දරයක් කියන්න හදන්නේ. ඊළඟ වර්ගය මෙතන පේන්න තියෙන. ඔයාට පේනවා මේ වගුවේ මෙතන තියෙනවා reflexive pronoun කියලා එකක්. කොහොමද ඒක කියවන්නේ? බලමු ඈ. මම ලියන්නම් ඒක කියවන හැටි. reflexive pronoun කියන එක. ඔයා කවදාවත් අහලා නැති කතාවක් මම දැන් කියනවා. හරිද? මේක ශබ්ද කරන්නේ කොහොමද? reflexive නැත්නම් reflexive කියලා කියන්න පුළුවන්. reflexive නේද? reflexive pronoun. ඉස්කෝලේ ගියාම පළවෙනි වාරෙට මේවා තමයි තියෙන්නේ. හරිද? reflexive pronouns reflexive pronouns. දැන් reflexive pronouns කියලා කියන්නේ මොනවද සනෝජ්? ඊරියන් දින්න නැතුව බලන්න හොඳ බබා වගේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මේ වචන දිහා බලමුකෝ අපි. reflexive හොඳට අහගන්න. දැන් ඉංග්‍රීසි වල වචනයක් තියෙනවා ළමයි මෙන්න මෙහෙම එකක්. මොකද්ද දන්නවද? reflection කියලා. හොඳට අහගන්න. මේක කොහෙදිවත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. මම ඔට්ටුවක් දාලා කියන්නේ. reflection කියලා වචනයක් තියෙනවා. මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. ඒ වචනය පදනම් කරගෙන තමයි ඔය උඩ මං කොටු කරපු වචනේ හැදිලා තියෙන්නේ. දැන් බබාලා බලයි මොකද්ද මේ reflection කියලා කියන්නේ කියලා. නේද? දැන් මේ reflection එහෙම නැත්නම් reflection කියලා කියන්නේ ප්‍රතිබිම්බය. මේ මොකද්ද? කවුද දන්නේ ප්‍රතිබිම්බය කියන එකේ තේරුම? ඡායාව.
ඡායාව කියන එක. කෙනෙක්ගේ රිෆ්ලෙක්ෂන් එක. ඔයා වතුරක් ගාවට ඇවිදගෙන ගියා කියලා හිතන්නකෝ. එතකොට ඔයා වතුරට එබෙනවා. එබෙනකොට ඔයා දකිනවා වතුරෙන් ඔයාගේ රිෆ්ලෙක්ෂන් එක. නේද? ඔයාගේ ප්‍රතිබිම්බය දකිනවා රූපය. එතකොට ළමයි රිෆ්ලෙක්ෂන් කියන්නේ ප්‍රතිබිම්බය. ඡායාව කියන එක. හොඳට අහගන්න මේ කතාව. කාට හරි තව කියලාත් දෙන්න. එතකොට රිෆ්ලෙක්සිව් කියලා කියන්නේ ඒකෙන් හදාගනු ලබන එක පදයක්. හරිද? රිෆ්ලෙක්ට් පරාවර්තනය වෙනවා. රිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ ප්‍රතිබිම්බය. රිෆ්ලෙක්සිව් කියන්නේ එතකොට මොකක්ද කියන එක මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි ගත්තොත් මෙන්න මේ ඉස්සරහින් ඉන්න එක්කෙනා මම දැන් මෙයාව නිල් පාටේ රවුම් කරනවා. අයි කියන එක්කෙනාව. එයා යනවා ගමනක්. මෙයා යනවා ගමනක්. වතුරක් ගාවට ගියාට පස්සේ මෙයාගේ හෙවණැල්ල වැටෙනවා වතුරට. මම මේ කතන්දරයකින් කියලා දෙන්නම් මේක. වතුරට හෙවණැල්ල වැටුණාම එයාට පේන්නේ මෙන්න මේ විදියට. අයිගේ හෙවණැල්ල වතුරට වැටුණාම එයාට පේන්නේ ඕමයි. ඊළඟට දවසක් යූ කියන එක්කෙනත් යනවා ගමනක්. කොහෙටද දන්නේ යන්නේ නේද? ඇවිදගෙන යනවා දැන්. එයාගේ හෙවණැල්ල වතුරට රිෆ්ලෙක්ට් වුණාට පස්සේ එයාගේ හෙවණැල්ල වතුරට වැටුණට පස්සේ මොකක් වෙනවද දන්නවද? yourself වෙලා තියෙනවා මෙතනදී නම්. ඊ කියන කතාව හොඳට තේරුම් ගමු අපි තව ටිකක් පැහැදිලි කරලා. මේක ඉගෙන ගත්තොත් පළවෙනි වාරේදී ලකුණු 5ක් හරි 10ක් හරි ෂුවර්ම තමයි විභාගෙට. හරිද? දැන් මෙහෙම කරනවා. අම්මා කියනවා ගේ අතු ගාන්න පුතේ කියලා. නේද? එතකොට ඔයා ගේ අතු ගාන්නේ පරාවර්තනය වෙනවා කියන එක රයිට් ළමයා ඇත්ත ඔයා. එතකොට ඔයාට කියනවා ගේස් කරන්න කියලා අම්මා. Your mother tells you to clean your house. Your mother tells you to clean your house. But you are a lazy boy or a girl. You don't like to clean your room or house. And you sleep. Finally, your mother gets angry. Your mother gets angry. And she says, ඕන්න මම්ම කරගන්නම් ඕක. අම්මා කියනවා මමම ඒක කරන්නම් කියලා. මමම ඒක කරන්නම්. එහෙම කියනවන්නේ. හරි හරි ඔයා ඕන්නේ මම මේක කරගන්නම්. මමම කරන්නම්. එතකොට මේ ඔයාට පේනවා මම කියන එක නේද? ටිකක් අවධාරණයට ලක් වෙලා තිනවා මමම. නේ? මම පරාවර්තනය වෙලා පොඩ්ඩක් තව ටිකක්. එතකොට ඉංග්‍රීසි වලදී ඔන්න ඔහොම සිදුවෙන පරාවර්තනය රිෆ්ලෙක්ෂන් එක තමයි I will do. මම කරන්නම් කියන එක තමයි ඕක. I will do it. I'll do it by myself. දැන් ඔය myself අගට දැම්මට පස්සේ මම ඒක වරහන් ඇතුළට දාන්නම්. හැදෙන්නේ මොකද්ද? මම විතරක් නෙමෙයි මොකද්ද එන්නේ? මමම කියන අදහස එනවා. මමම. Very good boy. මමම ඒක කරන්නම්. I will do it by myself. දැන් ළමයි ඔයාලට මම අර වැදගත්ම කොටහ කියන්න හදන්නේ. මෙන්න ඉන්නවා I. Iගේ පරාවර්තනය වීම වෙලා තිනවා අගට. හෙවණැල්ල වැහැලා තිනවා. අන්න ඒකට තමයි කියන්නේ මේ උඩ පොතේ හඳුන්වලා දීලා තියෙන I කියන එක්කෙනාගේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක තමයි මේ. හරිද? දැන් තේරෙනවද වැඩේ? I වෙලා I වලින් පටන් ගත්තොත් මෙතනට සෙට් කරන්න ඕන රිෆ්ලෙක්සිව් එකක් දානවා නම් myself. I ගේ හෙවණැල්ල ඔය වගේ සෙට් වෙන්නේ. ඔයාට මේක පැහැදිලි කරලා ගන්න හම්බ වෙන්නේ නැහැ ඔය විදියට. සිංහල තේරුම විතරයි ඉගෙන ගන්න හම්බ වෙන්නේ. ඉතින් අපේ ක්ලාස් එකේදී අපි වෙනදා වගේ මම ඔයාලට මේ කතාව කියලා දෙනවා. ඕනේ නම් ඔයා බලන්න ඔයාට කොහෙදිවත් මේක පැහැදිලි කරලා දෙයිද කියලා මේ කතන්දරේ කියලා. රිෆ්ලෙක්සිව් කියන එක හැදුනේ කොහොමද? රිෆ්ලෙක්ෂන් කියන වචනයෙන්. එතකොට ඒකේ තේරුම තමයි ප්‍රතිබිම්බය කියන එක, ඡායාව කියන එක. කාගේ ඡායාවද? සබ්ජෙක්ට් ප්‍රොනවුන් එකෙහි ඡායාව තමයි මේ තියෙන්නේ.
නේද? මමම ඒක කරන්නම්. අපි තව වාක්‍ය ටිකක් ලියමු. හරිද? මම පෙන්නන්නම් මේක හොඳට පැහැදිලි කරලා. නේද? අපිම ඒක කරන්නම්. අපිම ඒක කරන්නම්. කොහොමද යන්නේ? We will do it by ourselves. We will do it by selves. We'll do it by ourselves. We will do it by ourselves. අපිම ඒක කරන්නම්. නේද? ඉතින් අපි මේක ගැන හොඳට ඉගෙන ගමු. ඕක තමයි රිෆ්ලෙක්ස් වෙනවා කියලා කියන්නේ. නේ? මේ කොටස පොතේ තියෙන කොටම හොඳට පැහැදිලි කරගමු කොහොමද මේක දාන්නේ කියලා. දැන් ඔයා මතක තියාගන්න ඕන I වල රිෆ්ලෙක්සිව් එක myself, you වල yourself. එතකොට මේවායේ තේරුම් ටික තමයි සාමාන්‍යයෙන් එන්නේ myself කියන්නේ මමම නේද? මමම කියන එක. yourself කියලා කියන්නේ ඔයාම, ඔයාම නේද? පැහැදිලිද? himself කියලා කියන්නේ ඔහුම. මේවා ලියන්න ඕනේ නෑ මං හිතන්නේ ඔයාලා එච්චර චූටි නෑ. ඔහුම ඊට පස්සේ ඇයම ඌම එහෙම නැත්තම් ඌම ඒකම කියන එක නේද? itself කියන එක තේරුමක් තමයි ඒකම. මේ උඩ ටිකේ තේරුම් ටික දැම්මේ. හරිද? ඉතින් ourselves කියලා කියනවා අපිම. මෙතන නම් yourselves කියලා කියන්නේ ඔයාලම. ඔයාලම ඒක කරගන්නකෝ. do it by yourself. ඔයාම ඒක කරගන්න. themselves කියලා කියන්නේ ඔවුන්ම. ඒගොල්ලන්ම. ඔවුන්ම. very good. ඔවුන්ම. නියමයි. හරිම ලස්සනට කියන උත්තර ඔයාලා. ඔවුන්ම. අද කවීන්ගේ මල්ලිලා දෙන්නයි තව පුතෙක් අඩුයි තව එක්කෙනෙක්. කීප දෙනෙක් ඉන්නව මට මතක නෑ නම් ටික තවම. හරි. ඉතින් වහින නිසා වෙන්නත් පුළුවන්. මම එයාලට වීඩියෝ එක දෙන්නම් ක්ලාස් එකේ ඉන්න ළමයින්ට. හරි. දැන් අපි යම් පල්ලෙහාට මේක කරගෙන කොහොම යනකොට ඔයාට මෙන්න මේ ඉංග්‍රීසි වලින් දීලා තියෙන ලොකු නීති ටිකක්. මහා නීතියක් දීලා තියෙනවා මෙතන. මේක ඉංග්‍රීසි වල නීතියක්. ඕවා පාවිච්චි කරන හැටි ගැන. You can see two rules. නීති දෙකක් දීලා තියෙනවා ළමයි. දැන් ඔය දෙක ඔයාට තේරෙන්නේ නැහැනේ මොකද්ද මේ කියන්නේ කියලා. නේද? මේක තමයි ඉගෙනනවා කියන්නේ. නිසා මේකට පොඩි වෙලාවක් යයි. හොඳට තේරෙන්න ඕනනේ. එහෙනම් මම මේක හොඳට තේරෙන විදියට කියලා දෙන්න try එකක් දෙන්නම් මොකද්ද මේ ලොකුවට ලියලා තියෙන්නේ කියලා. උඩ දීලා තියෙන එක මම පැහැදිලි සිංහලෙන් තේරුම් කරන්න හදන්නේ මේ. ඔය උඩ කොටු කරලා තියෙන එක. ඔයාට ඒක නෝට් එක පේනවා. මම ඕක පැහැදිලි කරලා දෙන්නම් ওই නීතිය. පස්සේ ලියා ගන්නත් මම මේක ලියලා පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි ඔය දන්න රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් කියන වර්ගය හරිද? මම මේක ලියලා ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. කර්ම පදයක් ලෙසින් යෙදෙන මේක කියලා දෙන්න තමයි මම මේම ලියන්නේ නේද? උඩ ලියලා තියෙන එක තේරුම් කරන්න හදන්නේ. කර්ම පදයක් ලෙසින් යෙදෙන. හරිද? මේ
මොනවාක තමයි නීතිය. මම ඕක දැන් පැහැදිලි කරලා දෙනවා ළමයි. දැන් ඕක අපිට ඉස්කෝලේ ඔච්චර වෙලාවක් නෑ උගන්වන්නකොට පැහැදිලි කරන්න ලෙසන් එක කියන්න යනවා. ඔයාට ඕක තේරෙන්නේ නෑ. ඉතින් මේක O level වෙනකම වැදගත්. හැමදාම වැදගත් මේ කියන කතාව. පොතේ දීලා තියෙන නම්බර් 1 ඉමිඩියට්ලි කියලා කියන්නේ කඩිනමින් කෙනෙක්. ඉක්මනින්ම. ඉමීඩියට්ලි වහාම කියන එක මම ඔක පැහැදිලි කරලා දෙන්නම් දරුවෝ. දැන් මේ උඩ දීලා තියෙන නිල් පාට එකේ තියෙනවා a reflexive pronoun used as an object. කර්ම පදයක් ලෙසින් භාවිත වන reflexive pronoun එකක්. දැන් ළමයි බය වෙන්න එපා. කර්ම පදයක් කියන්නේ මොකක්ද කියලා ටිකකින් කියලා දෙන්න. අන්න එහෙම එකක් comes කියන්නේ එනවලු immediately. වහාම එනවා. වහාම එනවා. immediately කියන්නේ වහාම. කඩිනමින්. හරිද? මොහොකට පස්සේද after කියන්නේ පසුව a verb ක්‍රියාපදයකට පසුව. එහෙම නැත්තං ඕ ප්‍රිපෝසිෂන් කියල කියන නිපාතය. නිපාත පදයකට හරි ක්‍රියාපදයකට හරි පස්සෙලු යෙදෙන්නේ කර්ම පදයක් ලෙසේ දෙන රෙෆ්ලෙක්සි ප්‍රෝනවුන් පද. අපි ඒව මොනවද කියලා බලමු. ඔයාලට පේනවා මේ දීලා තියෙන ඒකට අදාළ ඔය කියන නීතියට අදාළ උදාහරණ මෙහෙම. Why don't you sit down and make? හරිද? මෙතන you ගෙන් තමයි පටන් ගන්නෙනේ. Why don't you? එතකොට මේකේ ඇයි ඔයාලා වාඩි වෙලා ඔයාලව සුව පහසුවට ලක් කරගන්නේ නැත්තේ? ඇයි ඔයාලා වාඩි වෙලා ඔබලාව සුව පහසුවට ලක් කරගන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. මේකේ දීලා තියෙනවා හරි නීරසයි ඇත්තටම. ඒ වුණාට මම මේ උදාහරණ වලට පෙන්නන්න ඕනනේ. ඒකෙන් තමයි මේකේ තියෙන ඒවායින් කියන්නේ. මම පස්සේ කියලා දෙන්නම් මීට අමතරව ඒවා. හරිද? ඉතින් මේ මේක් කියන ක්‍රියාපදයට පස්සේ තමයි ළමයි මෙතන yourselves කියලා දාලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ නීතිය. නේද? නීතිය රතු පාට කරන්නම් හොඳට පේන්න. කර්මපදයක් ලෙසින් යෙදෙන reflexive pronoun පද අදාළ වාක්‍යයේ ඇති ක්‍රියාපදයට හෝ නිපාත පදයට පසුව කඩිනමින් යෙදිය යුතුය. දැන් එනම් මේ කියන ක්‍රියාපදයට පස්සේ තමයි yourselves කියලා දාලා තියෙන්නේ. හරිද? ඊළඟ වාක්‍ය බලන්න. Right. I'm sure we can make the English camp a success. I'm sure. මට විශ්වාසයි. I'm sure. මට විශ්වාසයි. මොකක්ද විශ්වාස? We can make අපිට කරන්න පුළුවන් the English camp a success. අපිට ඉංග්‍රීසි කඳවුර සාර්ථක කරන්න පුළුවන්. success කියන්නේ සාර්ථක. success සාර්ථක. අපිට මේ ඉංග්‍රීසි කඳවුර සාර්ථක කරන්න පුළුවන්. මට විශ්වාසයි. ඒ වගේම be proud of. ඔන්න තියෙනවා be proud කියන්නේ ආඩම්බර වෙන්න. be proud ආඩම්බර වෙන්න. ඔයාට කියත හැකි මේක වෙන වෙලාවකත්. be proud ආඩම්බර වෙන්න. of කියන්නේ ගැන. මොකක් ගැනද? අපි ගැන. අපිම ගැන. ourselves. දැන් පුතේ දුවේ. ඔයාට පේනවා of කියන නිපාත පදය. of කියන නිපාත පදයක්. ප්‍රිපොසිෂන් එකක්. එතකොට මේ වාක්‍යේ නම් නිපාත පදය of කියන නිපාත පදයට පස්සේ තමයි ourselves කියන එක ඇවිත් තියෙන්නේ. හරිද? we කියන එකෙන් පටන්ගෙන තියෙනවා අපිට we can make we වල රිෆ්ලෙක්ෂන් එක ඇවිත් තියෙන්නේ අගට. කාට පස්සේද දාලා තියෙන්නේ? නිපාත පදයට පස්සේ. නේද? එහෙනම් ඔන්න ඔය කියපු කතාව එකක් මතක තියාගන්න. ඊළඟට දෙවෙනි නීතිය ගැන මම පැහැදිලි කරන්න හදන්නේ. හරිද? number 2 මම කියලා දෙන්නම් චුට්ටක් උඩට අරගෙන. ඔයාලට ලියා ගන්න බැරි වුණොත් ගැටලුවක් නැහැ. ඔයාලට වීඩියෝ එක තියෙනවා ආයෙමත් බලන්න. මේ දෙවෙනි එකේ කියන්නේ මොකද්ද? දැන් මම අර මුලින් කිව්ව විදියට මෙන්න මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් කියන ඒවා තව අරමුණකට යොදා ගන්න පුළුවන්. රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් කියන ඒවා තව අරමුණක් වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. මොකද්ද දන්නවද ඒ අරමුණ? මේක මම සිංහලෙන් ලියලා කියලා දෙන්නම්. මොකද්ද මේ තියෙන එක කියලා.
Oh. Reflexive pronoun form. The a reflexive pronoun form. ඔයාට පේනවා a reflexive pronoun form එකක්. ඒ කියන්නේ අපි මේ කතා කරගෙන යන අර myself, yourselves වගේ පද ඒ ස්වරූපය FORM form කියන්නේ ස්වරූපය කියන එක. Can also be used. Reflexive pronoun form. හරිද? මේ reflexive pronoun කියන ස්වරූපය form කියන්නේ ස්වරූපය ආකාරය. Can also be used. මේ මොකද්ද? පාවිච්චි කරන්නත් පුළුවන්. මේ කැලේ තේරුම තමයි පාවිච්චි කරන්නත් පුළුවන් මේ ඉරි ගහපු underline කොටසේ meaning එක තමයි the meaning of this underline part පාවිච්චි කරන්නත් පුළුවන්. මොකකටද පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? to show. show කියන්නේ පෙන්වන්න. මොකක් පෙන්වන්නද පාවිච්චි කරන්න පුළුවන්? to show පෙන්වන්නට. මොනව පෙන්වන්නද? the emphasis. the emphasis. 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 right අග තියෙනවා. emphasis එක පෙන්වන්න. මේක emphasize කියලා කියන්න පුළුවන්. emphasis. අවධාරණය. මේකේ තේරුම තමයි අවධාරණය පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ කියන්නේ. පැහැදිලිද? අවධාරණය. මේකේ තේරුම තමයි පුතේ දුවේ අවධාරණය. මම ඒක කියලා දෙන්නම්. හරිද? අවධාරණය. අවධාරණය. එහෙනම් අවධාරණය ෂෝ කරන්න. ළමයි කියනවනේ අනේ මේ ඔයාගේ ෂෝ එක දාන්න ඉන්න එපා මට නම්. ෂෝ කියන්නේ මොකද්ද? පෙන්눔 කරනවා, පෙන්නනවා. සමහරු චිත්‍රපටියට ෂෝ එක කියලා කියනවා. මරු ෂෝ එකක් ගියා ටීවී එකේ අපි බැලුවා. ෂෝ එක. එයාගේ බොරු ෂෝ එකනේ. ඒ කියන්නේ බොරුවට පෙන්නනවා කියන එකනේ. එහෙනම් මෙතනදී නම් මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක යොදා ගන්න පුළුවන්ලු එම්ෆැසිස් එක පෙන්වන්න. මාත් එක කටින් කියවන්න කතින. රහසෙන් ගෙදර ඉන්න ගමන් මේ ප්‍රොනවුන්සියේෂන් එක කරන්න ඕන හරියට. You need to pronounce this one. Emphasis. A reflexive pronoun form can also be used to show the emphasis. To show the emphasis. කවුරු දීපු අවධාරණයක් පෙන්වන්නද හදන්නේ මේ? Given by the speaker. කතකයා විසින් දෙන ලද. මුන්න අවදාරන්න. Given by the speaker. Speaker. කතකයා. කතාව කරන කෙනා. කතකයා. කතකයා. Given by the speaker. කතකයා විසින් දෙන ලද. Given by the speaker. කතකයා විසින් දෙන ලද. කාට දෙන ලද එකක්ද? To a certain noun. යම් කිසි නිශ්චිත නාමයකට. certain කියලා කියන්නේ නිශ්චිත. noun කියන්නේ නාම පදය, එහෙම නැත්නම් pronoun කියන්නේ සර්වනාම පදය. දැන් මම ඔක විස්තර කරන්නම්. නැවත වතාවක්. දෙවෙනි නීතිය කොයි වෙලාවටද reflexive pronoun දාන්නේ කියලා. ඉස්කෝලේ යනකොට හොඳට දැනගෙන යන්න මේවා ගැන. තව කෙනෙකුට උගන්වන්න තරම් knowledge එකක් අරගෙන යන්න. එතකොට ඔයා දක්ෂයෙක් වෙනවා. මං කියන්නම් reflexive pronoun එකක් දාන්න පුළුවන් දෙවනි ආකාරය ගැන තමයි මේ ඔය පොතේ තියෙන නෝට් එක පැහැදිලි කරලා දෙන්න හදන්නේ. නේද? මම සරල තේරුම ලියනවා. හරිද? මම මේ ටයිප් කරලා දෙනවා. certain කියන්නේ මොකද්ද? පුතේ කියන්න ආය අහන්න. certain කියන්නේ මොකද්ද? නියත කියන එක. නිශ්චිත නියත. නියනු යයන තයනු නියත. අපි හිතමු මෙහෙම ඔයා සතෙක් මැරුවොත් අම්මා කියනවා පුතේ it's certainly a sin. ඒක නිශ්චිතවම පවක්. අනේ නියත පවක් ඒක. සත්තු මරණ එක නියතයක්. පවක් සතෙක් මරණ එක පවක්. අන්න ඒක සමාජයේ තියෙන certainty එකක්. ඒක නියතයක්, certain දෙයක්. යම් කිසි නාම පදයකට හෝ සර්ව නාම පදයකට යම් අවධාරණාත්මක ස්වභාවයක්
මම මේ හරියට තේරුම තමයි සරල තේරුම දෙන්නේ අවධාරණාත්මක බවක් ලබා දීම පිණිස. හරිද? ලබා දීමට හැකිය කියලා දාමුනේ. හැකිය. ඔය උඩ දීලා තියෙන එකේ සරල තේරුම තමයි මම මේ දුන්නේ මේ number 2 යටතේ තියෙන එකේ. එහෙනම් ඉස්කෝලේ ගියාම when your teacher comes to the class and when he or she teaches you the lesson, you can say this one. Teacher, may I tell you the correct answer? Number 2, this is the meaning. We can use reflexive pronoun to emphasize something. අවධාරණය කරන්න යොදා ගන්න පුළුවන් යමක්. අපි ඔය බලමු කොහොමද අවධාරණය කරන්න කියලා. මතකද මං අර මුලින්ම කිව්වා මමම මේක කරගන්නම්. අපිම ඉගෙන ගන්නම්. නේද? ඔයාම ඕක කරගන්න. දැන් ඔයා විතරක් නෙමෙයි. ඔයාම ඕක කරගන්න. නේද? තාත්තම තනියෙන් ඔය වැඩේ කරගන්නකෝ. මම නම් එන්නේ නැහැ. තරහ ගියාම කියනවනේ. පුතාම ඕක කරගන්නකෝ. මම නම් එන්නේ නැහැ. නේද? ඔයාම කඩේට යන්නකෝ. අපි නම් ආයෙවත් එක්ක එන්නේ නැහැ. Because of corona pandemic I can't come with you to shop. හරිද? ප්‍රසාදී ඉන්නවද මෙතන ක්ලාස් එකේ? ගීත්ම ඉන්නවද? එයාට මොනවාරි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කට්ටියට මම හිතන්නේ. සවිජ ඉන්නවද එයාලා? රයිට්, තව කීප දෙනෙක් ඉන්නවා මේ උඩුගම ඉස්කෝලේ. ඒ දරුවන්ට අද මේ වහිනින්ද වෙන්න ඇති. අලුතෙන් කීප දෙනෙක් ඉන්නවා, 4 දෙනෙක් විතර. ගැටලුවනේ අපි කතා කරගෙන යන්න. හොඳ බ්‍රයිට් ළමයි ටිකක් එයාලත්. ඉතින් මේ බලමු පොඩ්ඩක් එයාලට මොකද උනේ කියලා. හිටියා මේ වහින ප්‍රශ්නෙත් එක්ක මොකක් හරි වුණා, ඩිස්කනෙක්ෂන් එකක් එයාලගේ. සවිජ බලමු අපි සවිජට මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපි චෙක් කරගමු. හරි, සර්ටන් කියලා කියන්නේ නියත කියන එක. එහෙනම් යමක් අවධාරණය කරන්න පුළුවන් මේ ප්‍රොනවුන් එක රිෆ්ලෙක්සිව් එකක් යූස් කරලා. හරිද? දැන් බලන්න මේ උදාහරණ. our art teacher කියලා ලියලා ඉවර වෙලා අවධාරණය කරන්න කියන himself. our art teacher කිව්වහම අපේ චිත්‍ර උගන්වන එහෙම නැත්නම් අපේ කලාව උගන්වන ගුරුතුමා, පිරිමියෙක් කෙනෙක් මෙයා. අපේ සර්. ඔහුම ඊට පස්සේ තමයි ඒක දාලා තියෙන්නේ. අවධාරණය කරනකොට ඔයාට මේක මුලට දාන්න පුළුවන්, අග දාන්න පුළුවන්. ඉතින් මෙතන මේ උගන්වලා තියෙන්නේ පොතේ මුලට දාන්න. අපේ ගුරුතුමා ඔහුම මොකද්ද කරේ? ඩිසයින් කරා කියන්නේ අර මෝස්තරීකරණය කරා. යමක් හැඩ වැඩ දැම්මා. ඩිසයින්ඩ්. ඉන්විටේෂන් කාඩ් එක. ඉන්විටේෂන් ආරාධනාව. කවුරු වෙනුවෙන් හදන ආරාධනාවද? for the chief guest. ප්‍රධාන අමුත්තා. ඕ very good. ප්‍රධාන සර් ඩිසයින් කියන එකේ තේරුම මොකද්ද? ඩිසයින් කරනවා කියලා කියන්නේ ඔයා දන්නවද? කම්පියුටරයක් හරි අරගෙන හැඩ වැඩ දානවා, ලස්සනට ෆොටෝ එකක් වගේ එඩිට් කරනවා. හැඩ වැඩ දානවා. ඩිසයින් කරනවා. ඔයා අහලා තියෙනවද ග්‍රැෆික් ඩිසයින් කියන්නේ? ග්‍රැෆික් ඩිසයිනින්. අල්ලවලා ඔයා කාඩ් එකකින් ලස්සන වෙසක් කාඩ් එකක් හැදුවා කියලා හිතමුකෝ. අන්න එතකොට ඔයා ඩිසයින් එකක් තමයි දාන්නේ. අම්මා රෙදි වහනවනම් අම්මා ඩිසයින් එකක් දාලා වහන්නේ. ඩිසයින් එකක් කියන්නේ මෝස්තරයක්. එතකොට ඩිසයින් කියන්නේ හැඩ වැඩ දැම්මා. චිත්‍ර ගුරුතුමා තමයි our art teacher himself. art teacher පිරිමියෙක් කෙනෙක්. ඔහුම කියලා මෙතනට දාලා තියෙනවා. හරිද? ඊළඟට බලන්නකෝ. අපේ ඉංග්‍රීසි මිස් නම් ගෑනු කෙනෙක්. our English teacher said that. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය කිව්වා
අපේ ඉංග්‍රීසි ගුරුතුමිය කිව්වා මොකද්ද කිව්වේ that කියන්නේ ළමයි බව කියන එක. මොකක් දන්නවද? අපේ ඉංග්‍රීසි ගුරුතුමිය කිව්වා මොකක්ද බවද කියන්නේ? that කියලා කියන්නම් බව. මොකක් බවද? she herself. she කියන්නේ ඇය. she වල රිෆ්ලෙක්ෂන් එක දෙනවා herself. ඇයම prepare them. wood එක දැන් කියලා දෙන්නේ නැහැ. හරිද? හේතුවක් හේතුව කියන්නේ. wood ගැන උගන්වනවා වෙනම. will කියලා හිතන්නකෝ දැනට. prepare them. එව්වා සූදානම් කරන්නම් කියලා. හරිද? අපේ ඉංග්‍රීසි ටීචර් කිව්වා ඇයම ඒවා හදන්නම් කියලා. සර් කියනවා මමම ඩිසයින් කළා මේක. මමම ඩිසයින් කළා. එයා කියනවා එතකොට එයා ඒක කියන්නේ කොහමද? our art teacher himself. අපේ art teacher ඔහුම එක ඩිසයින් කරා. අපේ ඉංග්‍රීසි ටීචර් ඉන්නවනේ. ඇය කිව්වා she herself. ඇයම සූදානම් කරන්නම් කියලා ඒවා. prepare කියලා කියන්නේ දුවේ පුතේ සූදානම් කරනවා කියන එක. සූදානම් කරනවා කියන එක. දැන් අපි බලමු මේ ඇක්ටිවිටි එකට ඇවිල්ලා චුට්ටක්. එතකොට ඔයාට පේන්න ගනී මොනවද මං කතා කරන්න කියලා. හරිද? දැන් දූලට පුතාලට මතක ඇති හොඳට මේව මතක තියාගන්න දේ. හරිද? ලකුණු 10ක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. විභාගෙදී ආවොත් මෙන්න මේ ප්‍රශ්නය අපිට මේ පොතේ දීලා තියෙන එක. හරිද? rearrange question එකේ දීලා තියෙනවා rearrange නැවත සකස් කරන්න. මොනවද? rearrange කියන්නේ නැවත සකස් කරන්නලු. the words වචන දැන් යට දීලා තියෙන වචන නේද? 1 2 3 4 5 තියෙන. මොකක් කරන්නද මේව නැවත හදන්න කියන්නේ? to form කියලා කියන්නේ සකසන්නට. rearrange the words to form. form කියලා කියන්නේ අපි දන්නවා application form නේද? form කියලා කියන්නේ සකසනවා කියන එක. right? සකසනවා. to form. සකසනවා. මම form කියන වචනයෙන් තව උදාහරණ වාක්‍යයක් ලියලා පෙන්නන්නම්. නේද? කවුරු කියනවා මට වාක්‍ය සකසන්න වාක්‍ය සකසන්න පුළුවන්. I can form sentences. I can form sentences. Very good, excellent. Namon, Yamai. You can form a new sentence. What පුළුවන්? අලුත් මට පුළුවන් අලුත් වාක්‍යයක් හදන්න. Very good. මට පුළුවන් අලුත් වාක්‍යයක් හදන්න. You can form a new sentence. අපිට පුළුවන් කෙනකින් අහන්න. Can you form a new method කියලා කියන්නේ ක්‍රමය. method ක්‍රමය. ඔයාට පුළුවන් අලුත් ක්‍රමයක් හදන්න. very good. නියමයි. ඔයාට පුළුවන් ද අලුත් ක්‍රමයක් හදන්න. ඔයාට පුළුවන් ද අලුත් ක්‍රමයක් හදන්න. Can you සවිජය ඉඳලා නේද? Can you form a new method? ඔයාට පුළුවන් ද අලුත් ක්‍රමයක් හදන්න? Can you form a new method? හරි. Can you form a new method? එහෙනම් form කියන වචනය ගැන දන්නවා. ඉතින් අපි දැකලා තියෙනවා මේ form කියන වචනය අර application form කියන අදහසින් යොදනවා අයදුම් පත්‍රය කියලා කියන්නනේ. ඒ වගේම මේ form කියන වචනයයි ඔයාලට පැටලෙන දෙකක් තමයි මෙන්න මේ දෙක. දැක ගමන් එක වගේනේ. form කියන එකයි from කියන එකයි.
නේද? එහෙනම් form කියන්නේ සකසනවා කියන ක්‍රියාපදය from කියලා කියන්නේ නිපාත පදයක්. ඒක preposition එකක් මේ දෙවෙනි එක. from කියලා කියන්නේ නේද? within කියන එක. එහෙම නැත්නම් බස් එකක නම් සිට කියන එක. එහෙම නැත්නම් වෙසක් කාඩ් එකක් එහෙම යවනවා නම් නිමල්ගෙන් from නිමල් නේද? to නිමාලි. නිමල්ගෙන් නිමාලිට. from නිමල් to නිමාලි. from goal to candy. ගාල්ලේ ඉඳන් නුවරට. from I am from Sri Lanka. මේ දෙක පටලවා ගන්න එපා. from කියන්නේ සකස් කරනවා. නේද? සකසනවා කියන ක්‍රියාපදයේ තියෙනවා. ඒ වගේම පත්‍රිකාවනේ පත්‍රිකාව කියන තේරුමක් තියෙන ෆෝම් එක. කියන්නේ පුරවන්න තියෙන පත්‍රිකාව තව තේරුම් තියෙනවා. ආකෘතිය ෆෝම් එක. ඔය ගැන ගොඩාක් දේවල් කියන්න හිතෙනවා. ඒ වුණාට ඔයාලට සංකීර්ණ වැඩි. මම ඒ නිසා ඒ ටික කියන්නේ ඔය ජස්ට් ඔය මීනින් ටික මතක තියාගන්න. දැන් අපිට කියනවා මේ ටිකෙන් වාක්‍ය හදන්න කියලා. To use reflexive pronouns මේ reflexive pronouns දාන්නලු as objects. කර්ම පද විදියට මෙන්න මෙයාව රත්තරන් වගේ මේ කෑල්ල. ඇයි දන්නවද එහෙම කියන්නේ? ඔබ්ජෙක්ට් එකක් විදියට එහෙම නැත්නම් කර්ම පදයක් විදියට වාක්‍යයක reflexive pronoun එකක් දාන විට හරිද? මොකද්ද කරන්නේ කියලා මං පළවෙනි නෝට් එකේ දුන්නා. පෙන්නන්න දයිමත්. ඔයාට මතකද මේ තියුණා මෙතන? as an object කර්මපදයක් විදිහට යෙදෙනකොට reflexive pronoun එක දාන්නේ කොතනටද? verb එකට හරි නිපාත පදයට හරි කඩිනමින් පස්සේ. very good. එහෙනම් අර අපිට මේ question එකේ දීලා තියෙනවා. ඔයා මේ නීතිය දැන් දන්නවා. එතකොට ඔයා දැනගන්න ඕන මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මේක මීටර් වෙන්න ඕන ඔලුවට ගන්නට ඔබ්ජෙක්ට් එකක් විදිහට යෙදෙන වෙලාවක එන්නේ ක්‍රියාපදයේ ගාවින් තමයි මේක තියන්නේ. නැත්තම් නිපාත පදයට පස්සේ. අපි දැන් යනවා ගිහිල්ලා ඔක ඔළුවේ තියාගෙන වැඩේ කරන්න. මම එනම් ප්‍රශ්න ටිකට උත්තර අහන්නම් ඔයාලගෙන්. දැන් මෙතන එකක් පෙන්නන්නම් මම. මේ රිෆ්ලෙක්ෂන් එක තියෙනවා. මේක මං කරන හැටි පෙන්වන්නම් එකක්. ෆස්ට් වන් මං කරන හැටි පෙන්වන්නම්. දැන් ඔයා එහෙනම් මුලින්ම මේ එකක් ආව ගමන් දුවේ පුතේ ඉස්සෙල්ලාම කරන්න ඕන මොකද්ද? අඳුර ගන්න ඕන මොකද්ද මේකේ තියෙන සබ්ජෙක්ට් එක. අන්න හරි සබ්ජෙක්ට් එක. තවත් එකක් වැදගත්. අර නීතිය මතක තියාගන්න ඕන. ඉස්සෙල්ලා අපි අඳුර ගන්නවා තව එකක්. සබ්ජෙක්ට් එක අඳුර ගන්නවා වගේම ක්‍රියාපදේ හොයා ගන්නවා. නිපාත පදේ හරි ක්‍රියාපදේ හරි. නේද? දැන් blame කියන්නේ බනිනවා. ed කියන්නේ බැන්නා. blamed බැන්නා. දැන් ක්‍රියාපදයක් තියෙනවා නේද? එහෙනම් ඔන්න ඔය ක්‍රියාපදයට පස්සේ තමයි මේ herself කියන එක වැටෙන්න ඕනේ. තේරුණාද දරුවන්ට මම කියන එක? ක්‍රියාපදයට පස්සේනේ ඔබ්ජෙක්ට් එකක් වෙලාවට සෙට් වෙන්නේ මේ රිෆ්ලෙක්ෂන් එක. හරිද? බලමු ඉස්සරහට කරගෙන. එහෙනම් මේක ඔයා හිතන උත්තරේද බලමු එන්නේ. හරිද? She blamed. ඔන්න දැන් ක්‍රියාපදේ ලිව්වා. අර නීතිය මතක් වුණා සනෝජ් හසරංගට ඉස්කෝලේට ගිය ගමන් මොකද වෙන්නේ? කෞශල්‍ය ඕනම කෙනෙක්ට ඉස්කෝලේට ගියම එක්සෑම් එකේදී මේක මතක් වෙන්න ඕන. හරි ඔබ්ජෙක්ට් එකක් විදියට නම් දාන්න තියෙන්නේ. මම මේක ක්‍රියාපදයට පස්සේ දානවා. She blamed herself. නේද? she වල හේව නැල්ල තමයි මේ තියෙන්නේ herself. She blamed herself. අයටම වෙන්න. ඇය ඇයටම බැනගත්තා. She blamed herself. වැඩේම තමන් තමයි වැඩේ වෙලා තින්නේ. ඇය ඇයටම බැනගත්තා කුමක් සඳහාද? For what happened? හරියට හරි. For what happened. සිද්ධ වෙච්ච දේ සම්බන්ධ සඳහා. For what happened. සිද්ධ වුණු දේ සඳහා. For what happened කියන්නේ සිදුවෙච්ච දේ සඳහා.
අපි හිතමු මෙහෙම. මේකේ ඉන්න දුවෙක් කොහේ හරි ගමනක් යනවා. යාළුවෙක්ව හම්බ වෙන්න යනවා යෙහෙලියක්ව මොන ගහෙන්න යෙහෙලියක් එක්ක කොහේ හරි පාටි එකකට යනවා. තමන්ගේ යෙහෙලිය කියනවා හොඳ පාටි එකක් තියෙනවා අපි යන් කියලා. ඇත්තටම පාටි එකට ගියාට පස්සේ තමයි එයා දැනගන්නේ ඒ පාටි එකට ගියාට ඒ පාටි එකේ ඔයා යන්න ඔයාලගේ පේරන්ස්ලා ඔයා යනවට කැමති නැති පාටි එකක් තමයි ඔයා ගිහින් තින්නේ බලනකොට. යාළුවෝ ඔයාව රවට්ටලා එක්කගෙන ගිහිල්ලා තමන්ගේ යෙහෙලිය. හරිද? ඉතින් ඔයා එතකොට තරහ යනවා. ඔයා කියනවා අයියෝ මං නම් මේ වගේ අනිත් අය විශ්වාස කරලා මේ වගේ වැඩවලට යන්නේ නැහැ. මේ වගේ මගේ යාළුවෝ මම රවට්ටලා මේ පාටියට එක්කන් ගියා. මම නම් ආයෙ යන්නේ නැහැ. මං හිතුවේ බර්ත්ඩේ පාටි එකක් කියලා. නමුත් මේ කට්ටිය මේ බීලා නටන විකාර පාටියක්. අන්න ඒකම කියලා ඇය ඇයටම බැනගත්තා. සිදුවෙච්ච දේ සම්බන්ධයෙන් ඇය ඇයටම බැනගත්තා. For what happened? සිද්ධ වෙච්ච දේ ගැන. අර නරක යෙහෙලියෝ තමන්ව පාටියට එක්කන් ගිය එක සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච දේ සම්බන්ධයෙන් she blamed herself. මං හිතනවා තේරුණා කියලා කතාව වෙන්නේ. එතකොට මෙතනට herself set වෙන්න ඕන ඔහොමයි. එහෙම නැතුව ඔයා මේක ගෙනින් එහෙ මෙහෙ හංගන්න යන්න එපා. නේද? ක්‍රියාපදයට පස්සේ එහෙම නැත්නම් නිපාත පදයට පස්සේ දාන්න ඕන. ඒ නීතිය දන්නවනම් සම්පූර්ණ ලකුණක් එනවා. මේක වෙන කොහෙවත් හංගන්න යන්න එපා. හරිද? ඊළඟට එකට යන් අපි. ඊළඟ වැදගත් කාරණාව තමයි දරුවනේ වාක්‍යයක් පටන් ගන්න subject pronoun කියලා જાතියක් තියෙනවනේ. I we you they he she it කියන පද ටික මේවා හෙට අමතක වෙනවා නම් අද ඉගෙන ගන්න එපා. දැන් මෙතන subject pronoun එක ඔයා දැන් දැනගන්නවා. she. එයාගෙන් තමයි වාක්‍ය පටන් ගන්නෙ. ඔයා බුද්ධිමත් දැන්. නේද? subject pronoun ටික හොයා ගන්න මේකේ තියෙන. ඒවා ගෙනහල්ලා තමයි වාක්‍ය ආරම්භ කරන්නේ. නේද? කොහේ තිබ්බත් they very good. ඊළඟ එකේ මෙතන නම් මොන ඩොග්ද? The dog. The dog very good. හරිද? දැන් ඒකේ වෙනම subject pronoun කියලා එකක් තිබ්බේ නෑ. නමුත් the dog කියන වචනේ අපිට හොයාගන්න පුළුවන් වුණා. අර එකක් නැති හින්දා. එහෙනම් අංක 1ට එන ඒවා ටික ඔයා දැන් දන්නවා. නේද? subject එකට පස්සේ එන්නේ verb එක. වාක්‍යයක් හදනකොට දැන් ළමයි කනාවට උත්තර දානවනේ සමහර ලාවටනේ. ඔය කෑලිය හෙට මෙහෙට දානවා. නේද? සබ්ජෙක්ට් එකට පස්සේ verb එක එන්න ඕන. ඊට පස්සේ තමයි ඔබ්ජෙක්ට් එක එන්නේ. ඔහොම තමයි වාක්‍ය නිර්මාණය වෙන පිළිවෙල. සබ්ජෙක්ට් verb object. දැන් දෙවෙනි එකේ සබ්ජෙක්ට් එක දන්නවා. එතකොට මොකද කරන්නේ? මෙතනට ගිහිල්ලා ඉවර වෙලා I කියලා ලියාගත්තානේ. I. ඊළඟට ක්‍රියාපදේ ලියනවා. බෝට්. බෝට් කියන්නේ මිලදී ගත්තා. ඔව් සල්ලි දීලා ගත්තා. සල්ලි දීලා ගත්තා. බෝට්. බෝට්. I bought. දැන් කියන්න ක්‍රියාපදයට පස්සේ මොකක්ද දාන්නේ? Myself. Myself. Very good. Myself. Very good. Reflection එක එන්නේ අන්න එතනට නේද නිතික? ඔව්. I bought myself. මම මටම A ගත්තා. dictionary. A dictionary object එක එනවා. ඔයාට පේනවා I bought myself a dictionary කියලා මේක එනවා මෙහෙම. I bought myself a dictionary. විභාගෙට ඔයින් එකක් එනවා. දැන් මට විශ්වාසයි ඔයාලා මේකේ ලකුණු පහම ගනීවි. I bought myself a dictionary. හරිද? I bought myself a dictionary. subject එක හොයාගත්තා subject pronoun එක ඊට පස්සේ ක්‍රියාපදේ ලිව්වා. ඊළඟට ඒකට දාල I වලට myself කියලා දාලා ලිව්වා. හරිද? එතකොට මේ ක්‍රියාපදයට පස්සේ තමයි ඔක වැටෙන්නේ. ඊළඟ එක කියන්න බලන්න. කාටද කියන්න පුළුවන්? විවෘතව chance එක දෙනවා කියන්න. mic එක on කරන ළමයට පළවෙනියටම මෙන්න මේ තුන්වෙනි එක number 3 කියවන්න දෙනවා. He made himself a cup of tea.
කවුද ඒ උත්තරේ දුන්නේ? Pranit. Praneeth, that is the correct answer. I really appreciate on the clap kara hai. He made himself a cup of tea. ඔහුටම තේ එකක් හදාගත්තා. නේද? ඔහුට තේ එකක් ඔහු විසින්ම තේ එකක් හදාගත්තා. වෙන කවුරුත් එයාට නෑ ගෙදර. ඔයාලා වගේ නේද? ඔයාලා අම්මට කරදර කරන්නේ නෑනේ. රෙදි ටික තනියම හොද ගන්නවා. නේ? රෙදි ටික හොදනවා. කෑම කාලා පිඟාන හොදනවා. තේ බීලා ජොග්ගු තියන්නේ නෑ මේසෙ උඩ. නේද? ඒක අස් කරනවා. කූඹි වහලා එකේ නේද? එහෙම වෙන්න දෙන්නේ නෑ ඔයාලා හොඳ ළමයි. ඒක අනිත් පැත්ත දන්නේ නැහැ හැබැයි. බලමු. ඉරාට දැනගන්න ලැබෙයි. ඊළඟ එක කියන්න බලන්න. තව දරුවෙක් කවුරු හරි. a circle මෙන්න මේ තියෙනවද? They arrange themselves They arrange They arrange themselves. themselves in a circle. They arrange themselves in a circle. Very good. That's the correct answer. එහෙනම් they arranged themselves in a circle. බලමු. නේද? ඒගොල්ලෝ they arrange themselves In a circle. in yes, in a circle. හරි. එහෙනම් number 5 වලට අපි යනවා අවසාන එක කතා කරන්න. defended කියලා දැන් පුතේ දුවේ අමාරු වචනයක් තියෙනවා defended. දැන් ඔයා දැකලා තියෙනනේ පාරේ යන වාහන జాතියක් තියෙනවා defender කියලා. නේද? defender එකක් ඔව් ගියා. සර්. defender කියන්නේ ආරක්ෂක රථයනේ. ඇමතිතුමා යනවා රුම් ගාලා යනවා defender එකක්. එතකොට මේ defender කියන වචනේ හැදිලා තියෙන්නේ මේ defend කියන වචනයෙන්. මම මෙන්න මෙතනට වෙනකන් කොටු කරන්නම්. ed නැතුව. ed නැතුව කවුරු හරි කිව්වොත් defend කියලා defend කියලා කියන්නේ ආරක්ෂා කරනවා කියන එක. නේද? ආරක්ෂා කරනවා. එහෙම නැත් ඒ වගේම තව තේරුමක් තමයි ආරක්ෂා වෙනවා. හරිද? නැත්තම් ආරක්ෂා කරනවා. ඒක දුන්නා. නේද? ආරක්ෂා කරනවා. ed දැම්මම මේක අතීත කාලයට යනවා. defended කිව්වම මොකද වෙන්නේ? ආරක්ෂා කළා. ආරක්ෂා වුණා. වෙනවා කියන එක වුණා වෙනවා. නේද? ක්‍රිකට් ප්‍රැක්ටිස් එකේ මේවා දන්නවා. නේද? defensive methods ක්‍රිකට් වල තියෙන විවිධ ක්‍රම. defense secretary හරි. The dog defended against itself. The dog defended itself against our kitten. good. කෞශල්‍ය. කෞශල්‍ය. ඔයා අපේ නුවරින් නේද? චමත්ගේ මල්ලිනේ. හරි. අයියත් ගොඩක් දක්ෂයිනේ. හොඳයි. defended බලන්න the dog බලමු. දැන් මෙතන බල්ලයි පුතයි දෙන්නෙක් ඉන්නව නේද? බලමු.
දැන් මෙහෙම ගන්නත් පුළුවන්. අව කිටන් කියලා අපේ පූස් පැටියා කියන එක ඉස්සරහට අරන් ලියන්නත් පුළුවන් ඕනනම්. අපේ පූසා කිටන් කියලා කියන්නේ පූස් පැටියා, පූස් පැංචා, පොඩි එක්කෙනා. නේද? කැට් පූසානේ. කිටන් කියන්නේ පූස් පැටියා. අව කිටන් defended ෆූස් ගාලා ගහනවා. කොහොමද ගහන්නේ? මයික් එකට පිඹිනව නේද? ගාලා ගහනවා. නැට්ට එහෙම උඹලා our kitten defended. ඔයාට මරු වැඩක් කරන්න පුළුවන්. When you come to home after school, if your cat is in front of the television, TV එක ඉස්සරහා පූසා ඉන්නවනම්, ස්ටොප් එකේ ඉන්නවනම්, ඔයා එකපාරට පූසා බය කරොත් එයා උඩ යනවනේ. our kitten defended. දැන් our kitten කිව්වම සතෙක්නේ. ඒ නිසා අපිට කොයි වෙලාවකවත් දාන්න පුළුවන්ද myself කියලා? බෑනේ. ඔය දීලා තියෙනවා. එහෙම නැත්නම් yourself ඒව බෑ. itself. right. against. මේ against කියන වචනේ ගැනත් කියන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ පිළිවෙලට හෙමීට දන්නේ නැති හැමදේම එකතු කරගන්න එක. against. against කියලා කියන්නේ විරුද්ධව, එරෙහිව. එරෙහිව. against. එරෙහිව. ඒක ගන්නත් පුළුවන්. හරිද? මං ඉන්නක පෙන්නන්න. මේම ගත්තත් වැරදි නෑ දැන්. අපේ පූස් පැටියා defended itself. ඌව ආරක්ෂා කරගත්තා. මම මේ ක්‍රම දෙකම කියලා දෙන්නම් මේකට. හරි? Our kitten defended itself against the dog. බලන්න එහෙම ලියන්නත් පුළුවන් ඕනනම්. නේද? සතාගේ නම දැන් පුතේ දුවේ දැන් පූසාද බල්ලාද බලවත්? බල්ලානේ. බල්ලා බලවත්. එතකොට බල්ලා බලවත් නිසා පූසා හැබැයි අහිංසක ලෙස පොර කාලා යන්තම් කෑ ගහලා ආරක්ෂා වෙනවනේ. ඉතින් ඒක නිසා තමයි මම ගත්තේ our kitten කියලා. අපේ පූස් පැටියා ඌ ආරක්ෂා කරගත්තා බල්ලට එරෙහිව. අම්මෝ බල්ලා කණ්ඩ එනවා ෆූස් ගාලා කුඹලා බේරෙනවා. ඔයාට මේක මෙහෙම ලියන්නත් පුළුවන් ඕනනම් මම ලියලා පෙන්නනවා. The dog defended ලිව්වත් ඕකේ සෙන්ටෙන්ස් එකක් විදියට හරි එහෙම වැරද්දක් කියන්න බෑ. අපි බල්ලා ආරක්ෂා වුණා වූ බල්ලාවම ආරක්ෂා කරගත්තා අපේ පූසට විරුද්ධව. ඔයාගේ පූසා හරි චණ්ඩියා. එයා යනවා පාරේ. යන බලුරාලවලාව හපනවා. එහෙම ගෙදරක කෙනෙක්ට මේක කියන්න පුළුවන්. අපි හිතමු නිතිකට ඉන්නවා ලස්සන බල්ලෙක්. එයා හරිම සැරයි. හැබැයි එයා හරිම බයයි. sorry. නිතිකට ඉන්නවා කැට් කෙනෙක්. kitten කෙනෙක්. And that kitten is very dangerous. It attacks any dog that goes in front of your house. You can say, one day you saw a dog who defended itself against your kitten. වගේ පූසට එරෙහිව බල්ලෙක් බේරුණා කියලා ඕන ඔය විදිහට ගන්නත් පුළුවන්. හරිද? ඒ උඩ ඒක මම රෙකමන්ඩ් කරනවා දෙවෙනි එකත් වැරද්දක් නැත. හරි. ඊළඟට දෙවෙනි ඇක්ටිවිටි එක මේ වුණාට මේක කරන්න ඕන. හරිද? follow the example. දීලා තියෙන උදාහරණ අනුගමනය කරන්න. follow කරන්න. ඒ විතරක් නෙමෙයි මාක් කරන්නලු. මොකද්ද මාක් කරනවා කියන්නේ? සලකුණු කරනවා. උදාහරණ අනුගමනය කරලා මාක් කරන්නලු. මොන ලකුණද දාන්න තියෙන්නේ? මේ ඇඳලා තියෙන ලකුණ දාන්නලු. යට වාක්‍ය ටිකක් දීලා තියෙනවා මේ උදාහරණ ටික. ඒකෙ මෙන්න මේ උඩට කාකපාදයක් වගේ එකක් තියෙන අමුතු එකක්. අන්න ඒක දාන්න ඕනලු. හරිද? හරි. ඉතින් මේ ලකුණ දාන්න කියලා තියෙන අඳින්න කියලා තියෙන්නේ උඩින් ගෙනහිල්ලා ඔය හැඩය ගිහින් ලියන්න ඕන අර උදාහරණයේ දීලා තියෙන විදියට. මම පුතාලට දුවලට තව වචනයක් කියලා දෙන්න හිටියා මට ඒක අමතක වෙනවා. මෙන්න මේක මේ උඩ වාක්‍යෙ තිබ්බ against කියන එක විරුද්ධව නේද?
මම ඒක ගැන කියලා තින්න against AGAIN දැන් again කියන්නේ නම් ආපහු නැවත හැබැයි මේකට st දැම්මහම විරුද්ධව කියන එක against විරුද්ධව නේද අපි හිතමු මෙහෙම මම ඔයාලට විරුද්ධව යන්නේ නෑ කවුරු හරි මෙහෙම කියනවා මං ඔයාලට විරුද්ධව යන්නේ නෑ මේක ෂෝට් නෝට් එකේ තියෙන්න ඕන හරිද I don't go මම යන්නේ නෑ කොහෙද යන්නේ නැත්තේ කොහෙද යන්නේ නැත්තේ I don't go මම යන්නේ නෑ against I don't go against you don't worry අම්මට තාත්තට වා කියනවා දවසක මම ලොකු වුණාම මම ඔයාලට විරුද්ධව යන්නේ නෑ තේරෙනවද තේරුමනේ එයාලට නොසලකා හරින්නේ නෑ කියලා අම්මයි තාත්තයි තමයි හැමදේම කරන්නේ ඒවා කියනවා මේම I don't go against you මං ඔයාට විරුද්ධව යන්නේ නෑ නේද I don't go against you ඔයා කියන ඔයාගේ මල්ලිට නේද මෙහෙම මල්ලි නේද මල්ලි don't do කරන්ට එපා don't do කරන්න එපා anything කිසිම දෙයක් don't do anything කිසිම දෙයක් කරන්න එපා ඔව් don't do anything මට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා අන්න හරි don't do anything against මට කියලා දාන්න පුළුවන් me දැම්මොත් නේද don't do anything against me මට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා තා අපි ඊට වඩා ලස්සන එකක් දාමු our parents ඒ මොකද්ද කාටද කියන්න පුළුවන් අපේ දෙමාපියන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා very good හැමෝම හරි කිසිම දෙයක් කරන්න එපා නේද කාට හරි මේක කියන්න පුළුවන් ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ කතා කරන්න චුට්ට හුරු වෙන්න ඕන අපේ දෙමව්පියන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා මල්ලි බ්‍රදර් කියලා යට කතා කරලා හැමීට කියනවා මේම don't do anything against our parents නේද ඒක පවක් ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ ඒක පව් වැඩක් ඒක පවක් it is a sin මොකද්ද it is a sin sin කියන්නේ පව it is a sin එක පවක් don't do anything against our parents it is a sin නේද ඒක පිනක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද ඒක පින් වැඩක් ඒක පිනක් it's a merit it is a merit මේනු රියනු ආයට අයනු merit it's a merit කට හුරු වෙන්න කියන්න බලන්න ඒක පිනක් it's a merit ඒක පවක් it's a sin don't do it don't do anything against our parents නේද මම ඉස්කෝලේට විරුද්ධව මොනවත් කරන්නේ නෑ නේද I don't do anything මම මොනවත් කරන්නේ නෑ right against our school මම මගේ පාසලට මොකුත් කරන්න very good boy but you can say when your principal comes to meet you you can say dear sir I don't do anything against our school I don't do anything against our country I don't do anything against our teacher to our teachers I don't do anything නේද එහෙනම් ඔයාලට against කියන එක දැන් දන්නවා වචනය පාවිච්චි කරන හැටි ගැන නම් පොතේ තියෙන එක වචනයක් ඉගෙන ගන්නවා කියන්නේ ඒක තවත් පාවිච්චි කරන ක්‍රම දැනගත්තොත් ඔයාට ලොකු දැනුමක් එනවා අන්න එහෙම තමයි ඉගෙන ගන්න ඕනේ ඔය පොතේ තියෙන දේ විතරක් අරගෙන ගියාට knowledge එකක් එන්නේ නැහැ නම් අපි එක වචනයක් අහුනහම ඒක විස්තරාත්මකව මේව කතා කරනවා නේද ඒක තමයි අපේ ක්ලාස් එකේ හැටි ඒ වගේම ඒවා කතා කරන්න කොහොමද යොදාගන්නේ කියලා තියෙනවා
ඉතින් ඔයා වෙනුවෙන් වියදම් කරන දෙමව්පියන්ට අවසානයේ ඕන විභාගෙ පාස් වුණාට පස්සේ ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් ඔයාට ඒකත් මදිනේ. So if you learn English, you should know how to speak with the sentences given in your books. පොත්වල දීලා තියෙනවා දාලා කතා කරන්නත් අපි ඉගෙන ගමු. හරිද? එන යන් ඉස්සරහට. දැන් අපිට තියෙන්නේ මෙන්න මේක කරන්න. Follow the example and mark. එක සලකුණු කරන්නලු උදාහරණය අනුව ගිහිල්ලා මේ ලකුණේ. නේද? mark with මෙන්න මේක දාන්න තියෙන්නේ අපිට. positions කියලා කියන්නේ ස්ථාන. හරිද? positions. thank සිටියමක තියෙන positions ස්ථාන. places නේද? අන්න ස්ථාන කියන එක මේ. එහෙම නැත්තම් මොනවද? 10 positions where you can use the word given within brackets. මේ ප්‍රශ්නේ හොඳට තේරුම් කරලා දෙන්නම්. හරිද? දැන් වරහණ ඇතුලේ වචනයක් දීලා තියෙනවනේ ළමයි වාට පේන මෙතන මයිරක් ගැහුවොත් යටින් නේ වරහණක් ඇතුලේ වචනයක් තියෙනවනේ නේද? the word given දෙන ලද වචනය. the word given කියන්නේ දෙන ලද වචනය. within brackets කියලා කියන්නේ වරහණ ඇතුළත වරහන් ඇතුළත. එතකොට දුවේ පුතේ brackets කියලා කියන්නේ වරහන් කියන එක ඉංග්‍රීසියෙන්. brackets නේද? within කියන්නේ ඇතුළත. within කියන්නේ මොකද්ද? ඇතුළත. මේවා ගැන හොඳට ඉගෙන ගන්න. ආයෙ ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ මේ විදියට. ඔයාම බලන්න. මේකේ තේරුම ශබ්ද කරන්නේ within කියලා. බෙහෙත් within within තමයි තියෙන්නේ. නමුත් ඇහෙන්නේ within කියලා. හරිද? within brackets. මම අහන ළමයා කියන්න බලන්න මේක කෞශල්‍ය කියන්න බලන්න මේක ප්‍රොනවුන්ස් කරන්න within brackets කියලා කියන්න හයියෙන්. within brackets ආයි කියන්න within brackets brackets s එකත් එන්න ඕන. කො? within brackets තව සැරයක් s එක ඇහෙන්න ඕන උදේට. within brackets very good. within brackets ඊළඟට කියවන්න බලන්න ඒක ප්‍රනීත්. within brackets very good. ඊළඟට මම දෙන්නම් chance එක කියවන්න කලනට. within brackets very good කලන. අකිල within brackets very good අකිල. අසිනි අසිනිටත් පුළුවන් නම් කියවන්න. කමන්නේ. සවිජ ඔයත් කියවන්න පුතේ. මයික් එක ඔන් කරලා. within brackets very good සවිජ. නිතික within brackets අයියා කටහඬම තියෙන්නේ. සමාධි within brackets S එක කෝ? අය කියන්න. within brackets හුස්ම පිට කරලා ඉවර වෙලා මම ඔන්න සනෝජ්කින් ඇහුවේ නෑ නේද? සනෝජිත් කියන්න. within brackets within brackets හරි ඔක්කොට මම නිකන් chance එකක් දුන්නේ පොඩි. දැන් මේ වගේ S එකක් අගට සෙට් වෙනකොට කියවනකොට මෙන්න මෙහෙමයි කරන්නේ. within brackets අල්ටා යන්න කියවනවත් එක්කම කටේ හුලන් ටිකක් ඉතුරු කරන් ඉඳලා කියලා පිට කරනවා. within brackets කියන සවුන්ඩ් එක ඉංග්‍රීසි වල හරිය වැදගත් නේද? success කියන සවුන්ඩ් එක ඉංග්‍රීසි වල හරිය ලස්සනයි. it's a very delicate sound in English language. So if you really want to speak English faster, you should understand the methods that we use to communicate. ඉතින් මේ communicate කරද්දි පාවිච්චි කරන මේ වගේ systems උත් අපි අල්ල ගන්න ඕන. දූලට පුතාලට තව රහසක් කියන්නම්. ඔහොම වචන pronounce කරනකොට
අපේ කටට අපි හිතමු මේම කටට දාගන්න පුළුවන් හුලන් ටික මේ තියෙන්නේ. හරිද? මම මේ දාගන්න පුළුවන් හුලන් ටික තමයි මේ දුඹුරු පාට කරේ. කට ඇතුළට ගන්න පුළුවන් හුලන් ටික. වචනයක් කියලා ඉවර වෙනකොට සේරම හුලන් ටික පිට කරගන්න එපා. හරිද? ටිකක් ඉතිරි කරගන්න. පව් සිද්ධ වෙන්නේ නැහැ හුලන් ටික කටෙන් ඉතුරු කරගත්තා කියලා. දැන් ඔයා මොනවා හරි වචනයක් කියන්න හදනකොට හොඳ හුස්මක් ගන්නවනේ. මෙහෙමනේ ඔයා ඉන්නේ. කපාට වචනයක් කියවන්න ඕන නම් හුස්මක් ගන්න. කාලා. ඊට පස්සේ තමයි කියන්නේ. කියනකොට හුලන් ටික අර ගත්ත ටික ටික ඔන්නෝම පිට වෙනවා. ඔයා වචන ඉවර කරන්න කලින් හුලන් පිට කරලා ඉවර කරන්න එපා. එතකොට ඔයාගේ පෙනහැල්ලේ හුස්ම ගන්න. ඒ කියන්නේ හුලන් මදි. within brackets හොඳට සවුන්ඩ් එක අන්තිම එක සුස් ගාලා පිට කරන්න පුළුවන් විදිහට තියාගන්න ඕන. එතන මේක රටාවක්. කතා කරනවා කියන එකත් ඉංග්‍රීසි. හරි. එහෙනම් අපි යන් මෙතනට ඒතර දේවල් කිව්වා දැන්. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ වැඩේ කරන්න. වරහන ඇතුලේ දීලා තියෙන වචනය අදාළ දෙන ලද වාක්‍ය තුල රිංගවන්න පුළුවන් වන්නේ කුමන ස්ථානයේද කියලා ඔයා මෙහෙම එකක් දාන්න ඕන. දැන් මම පළවෙනි එක පෙන්නන්නම්. I prepared meals. කාටද කියන්න පුළුවන් තේරුම? meals කියලා කියන්නේ ළමයි ආහාර වේල් කියන එක. කෑම වේල්. ඔව්. මොකද්ද? මම ආහාර වේල සැකසුවා. අන්න හරි. ආහාර වේල්. එහෙම නැත්නම් මම කෑම වේල් සැකසුවා. නේද? I prepared meals. ආහාර වේල් සැකසුවා. එහෙමයි තේරුම. prepared කියන්නේ සැකසුවා. meals කියලා කියන්නේ ආහාර වේල්. එතකොට මේකේ අපිට ඕන වෙන්නේ අවධාරණය කරන්න. දැන් ගෙදර කවුරුත් නැති වෙලාවක ළමයාට හිතෙනවා මමම නේද අම්මා ට්‍රිප් එකක් ගිහිල්ලා අඬ කියනවා අම්මා එනකොට ගෙදර. අම්මා ඔයා දවස් 3කින් ගෙදර ආවේ නැහැ. අනේ මමම ආහාර වේල්. ඕ එයා නම් කයි හදාගෙන නේද? සැකසුවා. ඔහොම කියන්න ඕනේ නවාට. මමම ආහාර වේල් සැකසුවා. එතකොට මේ මමම කියන අදහස ගැනීම පිණිස ටිකක් අවධාරණය කරගන්න මම කියන එක්කෙනාට ටිකක් පොඩි මම තමයි මේක තනියෙන් කරේ කියන අදහස ජනනය කරන්න නේ එයාට පුළුවන් අර I වෙනුවට I ගාවට myself දාන්න. පැහැදිලිද? ඒක තමයි මේකේ තියෙනවා I prepared meals myself. එතකොට මේ අවධාරණය කරන්න මමම කරා අපිම කරා ඔය අදහස ගන්න pronoun එක දාද්දි මේ තියෙන්නේ අපිට දාන්න පුළුවන් කියලා මෙතන මේ නීති දෙකක් දුන්නානේ. ඒ නීති දෙකෙන් දුන්නාට පුතාලට මතක ඇතිනේ තියෙනවා මෙන්න මෙතන මෙන්න මෙහෙම එකක් මම highlight කරන්නම් කොළ පාටින්. හරිද? දැන් පෙනේ ඔයාට හැමෝටම. ඔව්. show emphasis. emphasis එක පෙන්වන්නත් දානවා. එතකොට කොහොමද දාන්නේ? අර දාන තැන පේනවා මෙහෙම. our teacher කියලා කිව්වා. ඊළඟට දැම්මා. තේරුණාද? එහෙනම් සබ්ජෙක්ට් එක ගාවටම දාන්න පුළුවන්. ඒ වගේ වෙලාවට. නේද? I myself මම ඉගෙන ගත්තා. I myself studied English. කරේ තනියම කියලා පෙන්නන්න. හරි? හොඳ බබාලා වගේ අහගන්න. මේ ඇක්ටිවිටි එක කියලා දීලා ඉවර කරන්න. ඊට පස්සේ ඕන්නම් ඔයාට අගට දාන්න පුළුවන්. හරි? ඔන්න එහෙනම් මම පෙන්නනවා දැන් අපේ ඒ වෙලාවට මේ උඩ ඇක්ටිවිටි එකේදී තිබ්බේ verb එකට පස්සේ දාන්නනේ. මේක නම් දෙවියනේ පටලවා ගන්න එපා ඈ. ඔබ්ජෙක්ට් එකක් විදිහට යෙදෙනකොට දාන්නේ ක්‍රියාපදයට පස්සේ. මේ වගේ ක්‍රියාපද වලට පස්සේ. හැබැයි දැන් අවධාරණය කරන වෙලාවට දාන්නේ කොතනදද? සබ්ජෙක්ට් එකට පස්සේ. එහෙම නැත්නම් අන්තිමට දාන්න පුළුවන්. බලන්න ඔයාලට පේනවා මෙතන meals කියන එක මෙන්න මේ myself කියන පදය ගෙනහල්ලා ළමයි දාලා තිනවා මෙතන අගට. පළවෙනි එකේ I prepared meals myself කියලා. එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට පුළුවන්ලු I myself කියලා I ගාවටම දාලා තියන්න යා. නේද? වැඩි ලේසි. නිකමට අපි මේ ඊතල කෑල්ල ගහන්න කලින් මේව දාන්න කලින්
අපි නිකන් බලමුද මේ ටික කොහොමද සෙට් වෙන්නේ කියලා. කාටද කියන්න පුළුවන් දෙවෙනි එක කොතනටද මේ වැටෙන්නේ කියලා? second sentence එක තියෙන්නේ she admitted අය පිළිගත්තා. admit කියන්නේ ළමයි මම මේ කොටු කරපු වචනේ විතරක් ගත්තොත් admit admit කියලා කියන්නේ පිළිගන්නවා. හරිද? admit admit කියන්නේ පිළිගන්නවා. ඒ වගේම ඇතුල් කරනවටත් කියනවා. හරිද? ස්පිරිතාලට එහෙම ඇඩ්මිට් කරා කියලා කියන්නේ මොනවා හරි දෙයක් පිළිගන්නවා. අපි හිතමු මෙහෙම කවින් නෑනේ පුබුදු මෙහෙම වැඩක් කරනවා. හරිද? එයා මොනවා හරි පොඩි මේ දඟ වැඩක් කරලා අම්මා අහනවා ඔයා ඒක එහෙම කරාද? ඔයා එහෙම කළාද? කියන්න මට ඇත්ත. එහෙම කළාද? එහෙම කියලා අහනවා කෝටුවක් අරගෙන. නේද? ඔයා එහෙම කළාද? කොහොමද අහන්නේ? did ඔයාලා මේව කතා කරන්න යූස් කරන්න පුළුවන් නේද? යාළුවගෙන් අහන්න did you do so? ඔයා එහෙම කරාද? ඉංග්‍රීසි වලින් අහන්න එහෙමයි. ඔයා එහෙම කළාද? did you do so? එතකොට එයා කියනවා ඔව් මං ඒක පිළිගන්නවා. අඬලා කියන්නේ කඳුළු පිරි දෙනෙතින්. ඔව් මම ඒක පිළිගන්නවා. මං එරද පිළිගන්නවා නේද? එතකොට ආඩ එක කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින් හරි ලස්සනට yes I admit it. yes කියලා කමාවක් දාලා I admit it මං ඒක පිළිගන්නවා. හරිද? yes mom I admit it මං ඒක පිළිගන්නවා. දූල පුතාලා දන්නවා මේ admit කියන වචනේ ඉස්පිරිතාලට ඇතුල් කරනවට නම් කියනවානේ අම්මෝ last night my grandfather was admitted to hospital because he is infected with coronavirus. You can say like that. Admit. මෙතන මම මේ අදහස් කරන්නේ එහෙනම් පිළිගන්නවා කියන තේරුම වගේම මෙතන ඇතුළත් කරනවා කියන තේරුමත් මේ වචනයෙන් උපදිනවා. හරිද? එහෙනම් admit කියන වචනයෙන් එළියට එන තව තේරුමක් මොකද්ද? ඇතුල් කරනවා. රෝහලකට වගේ නේද? ඇතුළත් කරනවා. ලයන්න මූර්ධජ වෙන්න ඕන. ඇතුළත් කරනවා. ඇඩ්මිට් කරනවා. එහෙනම් ළමයි දැන් ඔයාලා හිතා ගන්න ඕන ඉංග්‍රීසි වල සමහර වචන වලින් අපිට සිංහල එක තේරුමක් නෙමෙයි නේද? තේරුම් දෙකක් එන්න පුළුවන්. දෙකක් හෝ කීපයක් එන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට මෙතන වචන දෙකෙන් තේරුම් දෙකක් තමයි බබාලා ඇවිත් තින්නේ ඇඩ්මිට් වල. හරිද? ඒක හරියට මෙන්න මේ වගේ. ඔයාලගේ ගෙදරට ගේනවා නේද? අම්මා ගේනවා මොනවද? රයිස්. රයිස් කියන්නේ මොනවද? බත් නේද? හාල්. රයිස් ගේනවා ගෙදරට. ෆ්‍රයිඩ් රයිස් නෙමෙයි නිකන් රයිස්. ගෙදර කෑමට රයිස් ගේනවා. අපිට මේ රයිස් කියන එක පාවිච්චි කර මේකෙන් එක එක දේවල් හදන්න පුළුවන් රයිස් වලින්මනේ. හාල් පිටි කරලා අරගෙන රොටි ඉන්දියාප්ප හදන්න පුළුවන්. string hoppers you can prepare many food with rice. කිරිබත් හදන්න පුළුවන්. ඉතින් එකම වචනයෙන් එකම දෙයින් විවිධ දේවල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ එකම වචනට තේරුම් ගණනාවක් තියෙන ඉංග්‍රීසි වල. හරිද? දැන් මම උදාහරණත් එක්ක කිව්වා. එහෙනම් කවුරු කිව්වදින් මෙහෙම I ඔයා වැරද්දක් කළා ටීචර් ඉස්සරහට යනකොට ටීචර් ඔයා කියනවා I admit my mistake. මම පිළිගන්නවා මගේ වැරද්ද. please කරුණා කරලා නේද? මොකද්ද? don't punish. මේවා ලියා ගන්න ඈ. කරුණා කරලා මට දඬුවම් කරන්න එපා. ඉතින් ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන්න ආසයි නම් මේ ඕන වෙනවා. විභාගෙට උනත් ඩයලොග් එකක් ලියන්න આવොත් මේ වැදගත්. නිසා තමයි වැදගත් ඒවා වෙන්නේ. I admit my mistake. Please don't punish me. punish කියන්නේ දඬුවම් කරනවා. I admit my mistake. Please don't punish me. නේද?
නේද? මම අපි මගේ කියනවනේ. නගර මට දරුවන් කරන්න එපා. ඔව් පුතා ඒක හරියට හරි නේද? මම මගේ දඬු වැරද්ද මගේ අත්තරදීම මිස්ටේක් කියලා කියන්නේ අත්තරදීම. හොඳට මතක තියාගන්න මේවයි තේරුම හරියටම දැනගන්න ඕන. I admit my mistake. මම මගේ අත්වැරද්ද පිළිගන්නවා. මිස්ටේක් කියන්නේ වැරද්ද නෙමෙයි. අත්වැරද්ද. හරිද? You don't understand. You don't understand your fault. මෙන්න තියෙනවා වැරද්ද කියන එකට ඉංග්‍රීසියෙන් කියන හැටි. FAULT fault. හරිද? fault කියලා කියන්නේ මොකද්ද? වරද. අන්න තියෙනවා වරදට ඉංග්‍රීසියෙන් කියන්නේ fault කියලා. වරද. දීප්මාත් සාදරයෙන් පිළිගන්නවා ක්ලාස් එකට. හොඳ ළමයෙක්, දක්ෂයෙක්යා, දක්ෂ දරුවෙක්. මම දන්න ළමයෙක් ප්‍රසාදි බෙස්ට් ක්ලාස් එකේ බෙස්ට් ඩික්ටේෂන් වලට බෙස්ට් ගෙන්ගෙන ගත්ත අවුරුද්දකට ළඟ වෙන්න කාලයක් මෙන්න මාසයක් වගේ බට් මට ක්ලාසස් මම නතර කරාට පස්සේ උගන්නන්න උන්නේ එයාගේ නංගිත් අක්ෂයි රයිට් fault කියලා කියන්නේ වැරද්ද එහෙනම් mistake and fault these two words are different words mistake means the things that you do without any intention without any purpose you do the mistakes without knowing the outcome you don't know about the thing that you did you suddenly go into kitchen and you rolled your mother's pots without knowing it you and your brother play cricket and then the ball comes into the house and then it clash with the TV and television it is a mistake you didn't do it with purpose mistake කියලා කියන්නේ අත්තරද්ද fault කියන්නේ වරද නේද you don't understand your fault දැන් එහෙනම් මේ sorry admit කියලා දාමු මට ඕනේ කියලා දෙන්න මේකනේ you don't admit මම එහෙනම් admit කියන වචනේ ගැන තමයි මෙච්චර වෙලාම කියලා දුන්නේ පොතේ අපිට හම්බ වෙන රටහුණු උලා ගන්නේ නැතුව මාක පෙන් එකේ තින්ත අත පුරා ගා ගන්න නැතුව ස්ක්‍රීන් ෂෙයාරින් එකකින් තමයි මම මේ කියලා දෙන්නේ. Now you don't admit. හරිද? You don't admit your fault. එන ඉංග්‍රීසියේ වැරද්දට කොහොමද කියන්නේ fault එක කියලා. You don't admit your fault. නේද? I don't talk to you. මම ඔයාලට කතා කරන්නේ නෑ ආපහු. එයාට යාළුවෙකුට කියන්න පුළුවන්. You don't admit your fault. I don't talk to you again. හරි. කියමු බලන්න මේ sentence දෙක හැමෝම රහසෙන් හරි කටින් හරි මට ඇහුන්නේ නැතාට හරි කමක් නැහැ කියවන්න හයියෙන්. I admit my mistake. Please don't punish me. මම පිළිගන්නවා මගේ වැරද්ද. Admit. You don't admit your fault. I don't talk to you again. දැන් අපි සමහර යාළුවෝ ඉන්නවා ලොකු වැරදි කරනවා පිළිගන්නේ නැහැ. හරිද? නෑ නෑ මං හරි. ඔයා වැරදි. ඔයා එන්න එපා එම කියන්න. ඔයා කවුද මට එහෙම කියන්න. හරිද? මං තමා හරි. එහෙම කියන යාළුවෝ ඉන්න පුළුවන්. You will meet such friends in school or in your I classes. admit my mistake. Please don't punish me. You don't admit your fault. I don't talk to you again. Yes කවිශල්‍ය එන්න ඕන කටහඬින් කිව්වේ. හරි මම මේ ස්ක්‍රීන් එක චුට්ටක් අයින් කරන්නද? ඔයාලා මේවා එහෙම ලියා ගන්න ඇති. හරිද? දැන් එනම් මේතන තිබුණ ඇඩ්මිට් කියන වචනය. නේද? ඒ ඇඩ්මිට් කියන එකේ අනිත් තේරුම තමයි I මේකට ed දානකොට ඩබල් t කරනවා. I admitted. පැහැදිලිද? I admitted my uncle මගේ මාමා ලෙඩ වෙලා ඉතින් නේද? I admitted my uncle to Karapitiya hospital නේද? yesterday because of COVID-19 මම මගේ මාමව ඊයේ කරාපිටියේ ඉස්පිරිතාලයට ඇතුළත් කරා කොරෝනා නිසා. කොහොම ඉංග්‍රීසියෙන් කියන්නේ?
I admitted එහෙනම් මෙතනදී admit කියන්නේ ඇතුල් කළානේ. පිළිගත්ත නෙමෙයි. මාමව පිළිගත්ත කරාපිටි හොස්පිටල් එකට ගිහිල්ලා. එහෙම නෙමෙයි ඈ. මෙතනදී තේරුම ඇතුළත් කරා. ඕවා තමයි ළමයි ඔයාට අපිට එන ගැටලු. හරිද? I admitted my uncle. I can admit you to a hospital. මට ඔයාව හොස්පිටල් එකකට ඇතුල් කරන්න පුළුවන්. Don't worry බබා. අපි හිතමු පොඩි ළමයෙක් ලෙඩ වෙනවා නේද? ඔයාගේ වයසට ගොඩක් බාල ළමයෙක් ඉතින් ලෙඩ වෙනවා. ඔයා එයාට කියනවා don't worry. දුක් වෙන්න එපා බබා. Don't worry baby. නේද? I can admit you to a hospital. I can admit you to hospital. I don't let you die. මං ඔයාට මැරෙන්න දෙන්නේ නෑ. පොඩි ළමයි බයයිනේ නේද මැරෙනවා කොහොම? ඉතින් ඔයා කියනවා එයාට පොඩි ළමයෙකුට don't worry. I can admit you to hospital. මොනවා හරි වෙච්ච ළමයෙකුට කියනවා වැටිච්ච හරි තුවාල වෙච්ච හරි ළමයෙකුට. දුක් වෙන්න එපා. මට ඔයාව ස්පිරිතාලයකට ඇතුල් කරන්න පුළුවන්. I don't let you die. මං ඔයාට මැරෙන්න දෙන්නේ නෑ. die මැරෙනවා. I don't let you. මං ඉඩ දෙන්නේ නෑ. I don't let you die. හරි. එහෙනම් මං ඉස්සරහට යන්න. ඊළඟට තියෙනවා she admitted that කියන්නේ බව. බයනු වයනු බව. she admitted that කියන්නේ බව ඇය පිළිගත්තා. බලමු මොකක් බවද කියලා. හරිද? දැන් ඔන්න ඔතනට නිකන් තේරුම ගත්තාම මොකක්ද ඒකේ තේරුම? මම ඕනේ නැති ඉපෙලියක් තියලා ලියන්නම්. හරිද? ඒකේ තේරුම තමයි බව ඇය පිළිගත්තා. මොකක් බවද? it was wrong. ඒක වැරදි නේද? එහෙනම් මෙතනට එන්න ඕන මොකද්ද? ඒක වැරදි බව ඇය පිළිගත්තා. හරියට හරි දරුවෝ. අන්න එහෙම තමයි බබාලා අපි මේ වාක්‍ය කියවන රටාවල් ගන්නේ. දැන් ගොඩක් අයට බැරි දෙයක් තියෙනවා. ඒ තමයි නිකන් මේ යන පිළිවෙලට කියවන්න යනවා. ඇය පිළිගත්තා that බව it was wrong. ඒක වැරදි. දැන් අතර ඕ යන්නේ මම නම් මෙහෙම කියවන්නේ. she admitted that බව ඇය පිළිගත්තා. නේද? it was wrong. ඒක දාගන්නේ මුලට අපි. ඒක වැරදි. ඉංග්‍රීසි වල කොහොමයි යන්නේ? ඒක වැරදි බව ඇය පිළිගත්තා. අම්මල තාත්තලත් දන්න ප්‍රමාණයක් තියෙනවා ඉංග්‍රීසි. දැන් ඉතින් තියෙනවා ටිකක් අමාරුයි යාලට. සමහර පේරන්ට්ස්ලා ටිකක් ඒත් කියලා දෙන්න පුළුවන්. නමුත් මේක ටිකක් ඇඩ්වාන්ස් හරියටකට තමයි ටීචර් කෙනෙක්ගේ සපෝට් එක ඕනේ වෙන්නේ. ඉතින් ඔයාලා ගොඩක් අයකට ඒ පේරන්ට්ස්ලාට ඉංග්‍රීසි යම් ප්‍රමාණයක් පුළුවන්. සායලා කියලා දෙනවා ගෙදරදී මම දන්නවා. ඉතින් මේ අමාරු ටික දැනගන්න තමයි ටීචර් කෙනෙක් ඕනෙලදී. රයිට්. ඒක වැරදි බව ඇය පිළිගත්තා. රයිට්. අත්තරදි. it was wrong. it වැරදි බව ඇය පිළිගත්තා. එහෙනම් ඔයාලට මේක දාන්න පුළුවන් කොතනද? herself කියන එක. 100කට පස්සේ 100කට පස්සේ හරිම ලේසි. මේක නම් කියලා දෙන්නම දෙයක් නැහැ නේ. my father grows. grow කියන එකේ තේරුම දන්න කෙනෙක් කියන්න ටක් ගාලා. වවනවා. grow වවනවා. වවනවා. very good වවනවා නේද? වගා කරනවා. මේ දවස්වල මමත් හිටි ගමන් කරනවා විවේකයක් ලැබුණු ගමන්. හරිද? ඇග්‍රිකල්චර් කියන එක හරි ලස්සන දෙයක්. grow කාටද කියන්න පුළුවන් මේකට සමාන වචනයක්? similar word එකක්. වවනවා. grow. ඒ විතරක් නෙමෙයි. ඔව්. plant yes, තව එකක් කිව්වා. plant කියන්නේ ඉන්දනවා, හිටවනවා නේද? සිටවනවා. grow, cultivate, plant ඔය තුනේම තේරුම තමයි වවනවා කියන එක. නේද? එහෙනම් තාත්තා කිව්වා මේක වචනයි. ඒ නිසා තමයි මේ එකක් දාලා තින්නේ. my father grows these vegetables. අපේ තාත්තා වවනවා මේ එළවලු. සෙතික යනවා එළවලු කොරටුව බලන්න යාගේ. sorry නිතික goes to show the vegetable farm, your land with one of your friends, and you show this vegetable
these vegetables to your friend and then say මේ තියෙන්නේ මගේ තාත්තා වවන vegetables, my father grows these vegetables. එහෙනම් my father ගාවට තමයි දාන්න වෙන්නේ. අරක ගෙනහල්ලා දාන්න වෙන්නේ වට කොතනද? මෙතනට. My father පස්සේ. Very good. Very nice answer. ඉතින් අද මේ 8 වසරේ එක කරන්නේ හෙට 9 එක හෙටලු මේ ඊළඟ සෙෂන් එකේදී 9 වසරේ පාඩමට යනවා. හරිද? පළවෙනි පාඩම 9 වසරේ කරනවා. එතකොට ඔයාලට ඒකත් ඉගෙන ගන්න පුළුවන් මේකත් යන ගමන්. එහෙම තමයි දාලා තියෙන්නේ. මොකද ගිය අවුරුද්දේ කොරෝනා නිසා හරියට කරගන්න බැරි වෙච්ච නිසා ළමයින්ට. They built a house. ඒගොල්ලෝ ගයක් හැදුවා. built කියන්නේ හැදුවා. දැන් B U I Sir. ඔව්. අර my father grows these vegetables himself කියලා ලියන්න බැරිද? පුළුවන්. අගට දාන්නත් පුළුවන්. තේරුණාද? පළවෙනි උදාහරණය වගේ අගට දාන්නත් පුළුවන්. හරි. BUILD build කියලා කියන්නේ ගොඩ ගොඩනගනවා. ඔව් ගොඩ නගනවා. නේද? මේකේ අතීත කාලය තමයි BUILT. මම මෙන්න මෙතන තියෙන ඊතලයක් ගහලා දම් පාටට පොඩියට. built කියන්නේ ගොඩ නැගුවා කියන එක. built. T අකුරක් තමයි දාන්නේ. ඉංග්‍රීසි වල මේ build වගේ ක්‍රියාපද වලට ed දාන්නේ නැහැ. build ගොඩ නගනවා. ගොඩ නැගුවා කියන්නේ built. BUILT. හරිද? ගොඩ නැගුවා. ගොඩ නැගුවා. දැන් අපි දන්නවා ගොඩ නැගුවා. නේද? ed නෙමෙයි දැන් මේ අතීතයට හරවද්දී. මේක ටිකක් අතීතයට ගිහින් ඉස්සර කරපුවා. ගොඩ නැගුවා built. build ගොඩ නගනවා. නේද? ඔයා දන්න තව ක්‍රියාපදයක් තියෙනවා හදනවට. නේද? ජනප්‍රියයි හරිම make. make. Oh, very good. හදනවා. හැබැයි ළමයි make කියලා කියන වචනේ අපි කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ ගයක් වගේ හදනකොට. නේද? මම ගයක් හදනවා කියලා කියනකොට අපි කියන්නේ make. හරියට හරි. මම ගයක් හදනවා. ඔයාට ඉංග්‍රීසි වල බැරි ඕනම දෙයක් අනිවාර්යෙන් අහන්න. ඔයා ස්පෙෂල් ළමෙක් වෙන්න ඕන නේ. මගෙන් ඉගෙන ගන්න ඕන ඉස්කෝලේ සෙක්ෂන් ෆස්ට් වෙන්න පුළුවන් වෙන්න ඕනිමයි. පියම් කාලයක් ගාමු මම ගයක් හදනවා. එහෙනම් දරුවෝ කොහොමද කියන්නේ? I make නෙමෙයි build. I build a house. Very good. I build a house. මම ගයක් හදනවා. Normally I build a house these days කියලා කියන්න පුළුවන්. I build a house. I'm building a house. මම ගයක් හදනවා. I build a house. I make a house නෙමෙයි. make කියන වචනේ දාන්නේ සාමාන්‍යයෙන් ඔය කෑමක් බීමක් නේද? I make වෙසක් lantern වෙසක් පහන් කූඩුවක් හදනවා. build කියන්නේ ගොඩ නගනවා. ගඩොලෙන් ගඩොල බැඳලානේ හරි අමාරු වැඩක් එක. ඒකනේ building කියලා හැදිලා තියෙන්නේ. building කියන්නේ ගොඩ නැගිල්ල නේද? cultivate yes. ඔයාලා දන්නවද දන්නේ නැහැ මම වචන ටිකක් දෙන්නම්. culture මේවා ඩික්ටේෂන් විදිහට මේ පහ මතක තියාගන්න. culture කියලා කියන්නේ culture 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 හරි culture සංස්කෘතිය හරිද? number 2 tradition සංස්කෘතික. tradition කියන්නේ සම්ප්‍රදාය දරුවෝ. සම්ප්‍රදාය. දැන් කියනවා මෙහෙම. පිරිමි ළමයෙක් නම් මේ sorry ගැහැණු ළමයෙක් නම් දිගට ඇඳුම් අඳින්න ඕනි කියලා. ඒක ලංකාවේ tradition එකක් නේද? tradition. සම්ප්‍රදාය. ඒකේ පවතගෙන ආපු ක්‍රමය සම්ප්‍රදාය. සම්ප්‍රදාය. හරි? ඊට පස්සේ ruins. ඒ මොනවද? ruins කියන්නේ මොනවද? නටඹුන්. Polonnaruwa Anuradha. If you visit Polonnaruwa or Anuradhapura, you will see many ruins in those areas. නේද?
අද මම උපදෙස් ටිකක් දෙනවා සෑහෙන්න. ඒවා පටන් ගන්න ඕන කරන්න. දැන් හුරතල් නෑ ආ. හෝම්වර්ක් කරන්න නැති අය ටිකක් දඬුවමක් දෙනවා. historical ඓතිහාසික historical කියන්නේ ඓතිහාසික හරිද culture tradition ruins historical මේ වචනය important නෙමෙයි importance අවසායන තියෙන එක හරිද important නෙමෙයි මේක තේරුම තමයි වැදගත් නෙමෙයි වැදගත්කම ඒක නාම පදයක් වැදගත්කම importance do you know the importance ඔයා දන්නවද වැදගත්කම importance වැදගත්කම හරි ඔය වචන පහ ලියාගන්න ඩික්ටේෂන් පහ විදියට ඔයාගේ ටියුට් එකේ ඩික්ටේෂන් අහනවා ලබන සතිය පන්තියේදී ඔයාලට ටියුට් එක ලැබිච්ච නැති අයට වෙනුවෙන් sorry right මේ වචන පහ ගන්න ඩික්ටේෂන් විදියට right දැනට හොඳ බබාලා වගේ මෙන්න මේ වචන පහ පාඩම් කරන්න ඕන. අකුරුත් එක්ක පුළුවන් වෙන්න ඕන. හරිද? අහනකොට පොත නොබල කියන්න. ඉතින් මෙන්න මේ ඇක්ටිවිටි දෙක හැම බබෙක්ටම මම මේක වීඩියෝ එක දෙන්නම් රැයට හදලා. මට grade 10 අලුතෙන් ක්ලාස් එක මේ අද දාන එක රැයට මට කරන්න වෙන්නේ නැහැ පුතේ. මට විභාගයක පේපර් වගේක් බණ්ඩලයක් බලන්න මට තියෙනවා අද හෙට දෙන්න ඕන මම ඒ ටික. කොහොමත් grade 10 අයගේ ක්ලාස් එක. ඒ කියන්නේ අලුතෙන් grade 10 එන අයට දැන් ඉන්න ඕන අපේ කට්ටියක් නේද දැන් මේ 2021 ඕලෙවල් ලියන ළමයින්ගේක විභාගේ මාර්තු පළවෙනිදා තියෙනවනේ හැමෝම අහගන්න. එතකොට මාර්තු පළවෙනිදා තියෙන නිසා මම මේ මාසේ 27 වෙනිදාට අන්තිම ක්ලාස් වටේ කරනවා යාළගේ. කියන්නේ ජනවාරි 27 දැන් පරණ 11 වසරේ කට්ටිය ඉන්නවනේ. යාළා ටික මේ පන්ති ඉවර කරනවා. තව එක දවසක් උගන්වන්න යාළට. හරිද? එතකොට මට 10 වසර කරන්න පුළුවන්. දැන් මේ මාසේ ඉවර වෙනවනේ. එයා අපේ කවුද මේ අපේ සමාධිලට සමාධී මේකමෙන් ඉන්නවා කවුද අපේ ශානුක මේ කට්ටියට මට මතකත් නෑ නම් ටික එයාලගේ ක්ලාස් එක පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අද මේ සතිය දාගන්න නැතුවම ගන්නනවා. ඔයාලට කොහොමත් 11 ක්ලාස් එකට එන්න පුළුවන් දීලා තියෙන chance එක 10කට 11කට ඔක්කොටම දාලා තියෙන ෆ්‍රී chance දීලා තියෙන්නේ ක්ලාස් වලට ඔක්කොටම යන්න. එතකොට මේ ඒ අයගේ පන්තිය මම පටන් ගන්නම් ඕ ලෙවල් ක්ලාස් එක මේ මාසෙන් ඉවර වෙනවා. හරිද? එතකොට ඉතින් වැඩි දවසක් නැහැ. ඔයාලට එතකන් යන ඕනම ක්ලාස් එකක link එක මම දෙනවා. එන්න පුළුවන්. සමාධි ගැටලුවක් නැහැ නේ? නෑ සර්. හරි හරි දුව. thank you. දැන් මේ ටිකේ homework එක කරන්න ඕන බබාලා. හරිද? ඔයාලා my father grows they built a house the kitten cleaned the kitten කියන්නේ පුස් පැටියා මෙතනින් ඉවර වෙනවා එහෙනම් itself දාන්න පුළුවන් the kitten cleaned මේ itself එක අගට දාන්න පුළුවන් නේද ඕනනම් මුලට දාන්න මෙතනට දාන්නත් පුළුවන් මෙතනට දාන්නත් පුළුවන් අගට දාන්නත් පුළුවන් we cooked the meals we cooked the meals කියලා දිනවා we cooked
the meals. We ඔන්නම් right මෙතනට we ourselves cook the meals කියන එක add කරගන්න පුළුවන්. We cooked ourselves we cooked the meals ourselves. right we cooked මෙතනදි මෙහෙමයි. ඔයාට මේ අවධාරණය කිරීම පිණිස we cooked ක්‍රියාපදයට පස්සේ ඇඩ් කරන්න පුළුවන්. හැබැයි මේ උදාහරණය දීලා තියෙන විදියට නිසා කරන්න කියන්නේ follow the example. මේ ප්‍රශ්න ගැන හරි පැහැදිලිතාවයක් නැහැ. නමුත් මම මේකේ තියෙන විදිහට කියනවා නම් මේ දීලා තියෙන උදාහරණයේ තියෙන විදියට කරනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනට දාගෙන යන එක. හරිද? ප්‍රශ්නපත් විභාගයේ පොතේදී අපිට කියලා තියෙන විදියට කරනවා. එහෙනම් we ourselves අපිම cook the meals කෑම හදාගත්තා. we ourselves cook the meals. එහෙනම් අද ඉගෙන ගත්ත ක්‍රම දෙකක් ගැන pronouns දාන්න පුළුවන් ආකාර දෙකක් ගැන මගේ දරුවෝ ටිකට මතක තියෙන්න ඕන. මේ පළවෙනි දේ තමයි ඔයා ඉගෙන ගත්තු මොකද්ද? පළවෙනි දේ තමයි මෙන්න මේක. හරිද? මම දැන් highlight කරනවා. මේක ගැන ලොකු විස්තරයක් ඉගෙන ගත්තා. reflexive pronoun එකක් object එකක් වෙනවා නම් විදියට යෙදෙනවා නම් අන්න එතකොට ක්‍රියාපදයට පස්සේ හෝ නිපාත පදයට පස්සේ තමයි දාන්නේ. දැන් මෙතන පේනවා මේක් වලට පස්සේ තමයි yourselves කියන එක set වෙලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි රූල් එක තමයි ඉගෙන ගත්ත මෙන්න මේක. reflexive pronoun එකක් use කරන්න පුළුවන් දෙයක් අවධාරණය කරන්න. නේද? අපේ ගුරුවරයා ඔහුම මේ වැඩේ කරා. අන්න ඒ විදිහ වචන කියන්න. ඒ වාස්තුවෙන් activity දෙකක් දුන්නා. ඒ activity දෙක කරලා හොඳ ලස්සනට ඉඩ තියෙන විදිහ දැන් පොත අනිත් පැත්ත ගහලා ගහන්න එපා. පොත තියෙන ලස්සනට අර බලලා එවන්න පුළුවන් විදිහට මට හරි දාන්න පුළුවන් වෙන විදිහට චුට්ටක් එවන්න ඈ. හොඳ ලස්සනට ඉඩ තියලා ලියලා. ඒකට දීලි වල මගේ WhatsApp අංක දෙකක් තියෙනවා. ඔයාට මේ දෙකම ඔයාලගේ ෆෝන් වලට සේව් කරන්න ඕන. හරිද? එක එක වඳින්න තු බලාගෙන හඳ බබාලා වගේ. 076යි 66යි 20යි 21යි 8. මේකත් මගේ WhatsApp අංකයක්. ඒ වගේම මේකත් 614. හරිද? එතකොට මේ අංක දෙකම WhatsApp තියෙනවා. නිසා මගේ නම දාලා නුවන් කියන එක තමයි මගේ නම. නැත්නම් ඉංග්‍රීසි වල කියලා දාගෙන ඕන එකක් ගැටලුවනේ. ඔයා WhatsApp අංකේ ෆෝන් එකට සේව් කරගන්න. හරිද? ඒ වගේම ඔයාට group එක ඇතුළට මුකුත් දාන්න බෑ. මට තමයි දාන්න පුළුවන් දැනට. ඔයා මගේ අංකෙට තමයි ඔයාගේ ෆොටෝ ටික එවන්න ඕන homework එකේ. ඒ වගේම මෙන්න මේ homework නැවත කරන්න මතක් කරනවා මම. හැමදාම පොඩි copywriting එකක්. චූටි පිටපතක්. හරිද? පිටු කාලක් වගේ ලියන්න ඕන. හරිද? හැමදාම මොකද්ද? copywriting එකක්. හැමදාම පිටපතක්. හරිද? ඒක තියෙන්න ඕන. හැමදාම ඒක දාන්න ඕන. මට ඒවල තියන්න ඕන රැයට හැමදාම. විනාඩි 5ක් කරන් අම්මේ අද නම් පිටපත ලියන්න ඕන කියලා මොන වැඩේ තිබ්බත් copywriting එකක් ලියන්න. ඒ වගේම මේ දෙන වචන ලබන සතිය අහනකොට බැරි වෙන්න බෑ. හරිද? අන්ති කොරෝනා නෙමෙයි මොක තිබ්බත් ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා දිගටම. හරි දෙන වචන පාඩම් කරන්න. ඊළඟට පුතේ දුවේ මේ ඇක්ටිවිටි ටික කරන්න ඕන. දැන් ඔයා 9ට පාස් වෙච්ච කෙනෙක් වුණත් මේක කරන්න ඕන හෝම්වර්ක් එකක් විදිහට. හරිද? 9 ඇක්ටිවිටි එක ලබන සතිය උගන්වනකොට ඒකත් කරන්න ඕන. නොලෙජ් එක පොලිෂ් වෙනවා. ඔයාව පහු කරන්න කාටවත් බැරි වෙනවා එතකොට. දිනපතාම කොපිරයිටින් එකක් දාන්න ඕන. මම අර ගෲප් එකට දාලා ඇති යාළුවෝ කරපුවා. බලන්නකෝ ඒවයි ලස්සන. ඒ වගේම ඒක නිතික PDF නොකර දාන්න ඕන වැඩි ලේසි පුතේ. මොකද දන්නවද? එතකොට මට ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න යනකොට එන වෙලාවක් යනවා. පොතේ ෆොටෝ එකක් දාන්න. හරි. ලස්සනට හදනා. හොඳ ලස්සනට පාට පෑන් වලින් ලියලා නේද කළු රත් නිල් පාවිච්චි කරලා හොඳට කරන්න. ඒ වගේම කට්ටියට ෆීස් දාන්න මගේ නම්බර එක අහලා තුන 3 දෙනෙක් මම ඒක ලියනවා. මෙන්න මේකට තමයි දාන්න ඕන. ක්ලාස් ෆීස් දාන අංකෙ මට මේක හැමදාම කියන්නේ නැහැ. ළමයි අහන ඉන්න තමයි මේක කියන්නේ. හරි. 974 කියලා අංකයක් තමයි තියෙන්නේ. මේක ලංකා බැංකුව ගිණුම් අංකයක්. ක්ලාස් එකට ලංකා බැංකුව කියන බැංකුවේ තමයි තියෙන්නේ. හරිද? මේකේ ශාඛාව තවලම කියන ශාඛාවේ අංකයක්. ඔක මේක ලියලා තියාගන්න. නිතර පස්සේ අහන්න ඕනේ නැහැ. අම්මට අර තාත්තට හරි එක ලියලා තිබ්බහම ඔයාලට ලේසියි. හැම මාසෙම අහන්න දෙයක් නැහැ. හරිද? ඉතින් මගේ නම ඇත්තේ MGN සමීර කියලා. හරිද? ඔවම තමයි ඇත්තේ. ඔයා කරන්න තියෙන්නේ ඩිපොසිට් කරාට පස්සේ ස්ලිප් එකේ කොපි එකක් ගහලා එවන එක. රයිට්. ඉතින් මේ විදිහට තමයි ක්ලාස් එක යන්නේ. ක්ලාස් ෆීස් මං කිව්වා 1000ක් ගන්නවා කියලා මාසෙට. ඔයාගේ
දිනපතා තියෙන වැඩ ඔයාට හෝම්වර්ක් දාලා තියන්න පුළුවන්. ඒ වගේම අර ටියුට් එක කියලා දෙනවා ලබන සතිය මම අර ඔයාලට දීපු ටියුට් එක පුතෙක් මගෙන් අද දවල් අහලා තිබ්බ මැසේජ් කරලා thank you for asking that. ඒක දැනට කරන්න යන්න ඕනේ නැහැ. එක කියවන්න දුන්නේ ටියුට් එක. ටියුට් හම්බෙච්ච නැති ළමයි මට WhatsApp මැසේජ් එකක් දාන්න මට ටියුට් එකක් නැතෝ කියලා. හරිද? එතකොට එවන්නම්. එතකොට ඒ විතරක් නෙමෙයි. ඔයාගේ WhatsApp group එකට මම හිටි ගමන් දානවා පුවත්පත් ලිපියක් කියවලා දෙනවා මම. ඒක ඇහිච්ච ළමයෙක් ඉන්නවනම් ඔව් කියන්න. අහපු ළමයෙක් ඉන්නවනම්. ආවා සර්. ආවා. ඒක හොඳයිද? හොඳයි සර්. ඔව් සර්. හරි. එහෙනම් මම ඉස්සරහට ලබලා දෙන්නම්. අනිත් ක්ලාසස් වලට දෙනවා. ඉතින් මම ඔයාලට උගන්වන්නේ ඉන්ටර්නැෂනල් එකක උගන්වලා ඇවිල්ලා යුනිවර්සිටි ඉන්න ගමන් ඊට පස්සේ තමයි ටීචින් වලට මේ රජේ රස්සාවට ආවේ. ඉතින් එතකොට අපි යූස් කරපු ක්‍රම තියෙනවා ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ඉන්නකොට. හරිද? නුවරත් තිබ්බා මම කොල්ලුපිටියෙත් වැඩ කරා නුවරත් හිටියා කෑගල්ල කුරුණෑගල කෑගල්ල නෑ not කුරුණෑගල. එතකොට ඒ ඔව් ඉන්ටර්නැෂනල් වල යූස් කරන ක්‍රම තියෙනවා. අපි ඒ ඔක්කොම පාවිච්චි කරමු පුතේ ඔයාලගේ නොලෙජ් එක වැඩි කරගන්න. ඉතින් ඔයාට තියෙන තව දේවල්. ඔයාට පුළුවන් මෙන්න මේ වැඩ කරන්න. ඔයාලා හැමෝටගේම අම්මට තාත්තට දැන් ওই ෆෝන් එකක් තියෙනවනේ. ඒකේ ප්ලේ ස්ටෝර් කියලා එකක් තියෙනවනේ. නේද? අයියලා අක්කලා ඉන්නවනම් මේ ප්ලේ ස්ටෝර් එකෙන් හරිද? මොකක් කරගන්නද? ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මෙන්න මේ නම තියෙන ඩික්ෂනරි එක. සිංහල ඩික්ෂනරි කියන පොත. හරිද? සිංහල ඉංග්ලිෂ් ඩික්ෂනරි. මේකේ නිකන් අර කොළ පාටයි මේකේ මේ ඇප් එකේ සලකුණ අයනු ලකුණක් තියෙන්නේ. අයනු අකුරක් තියෙන්නේ. හරිද? කොළ පාටේ අයන්නක් තියෙන්නේ. ඒක දාගන්න. එතකොට ඔයාලට ඕන දන්නේ නැති වචනයක් කොහේ හම්බුණත් ඒකේ තේරුම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඕනනම් පුළුවන් ඉංග්‍රීසි නිවුස් පේපර්ස් කියලා. මම මේ ඇප් වල ලින්ක් ඔයාගේ group එකට දාලා තියන්නම්. කට්ටියට හිතා ගන්නවත් බැරි වෙන ඉගෙනීම ලබන ක්‍රම මේවා. හරිද? මම වැදගත් ඇප් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය අය වෙනුවෙන් දාලා තියන්නම් ඔයාගේ group එකට ඒ link ටික. ඒ වගේම ඒවා පාවිච්චි කරලා ENG නිවුස් අම්මලා තාත්තලාට සල්ලි ඉතිරි. එතකොට මේකෙන් මෙහෙම ශ්‍රී ලංකා කියලා ගැව්වහම ඔයාට එනවා ඉංග්‍රීසි පත්‍ර ටික ලංකාවේ. සේරම පත්‍ර හැමදාම නොමිලේ බලන්න පුළුවන්. ලිපියක් දෙකක් කියවන්න පුළුවන්. නිකන් ඉන්න ගමන් මේ වැඩේ පටන් ගන්න. හැම ළමයාම කරන්න ඕන අමතර වැඩක් තියෙනවා. ඒ තමයි තමන්ගේම කියලා ඩික්ෂනරියක් හදන්න ඕන. හරිද? මම 11 වසරේ ලකුණු 85ට වැඩි වෙච්ච ළමයට 80ට වැඩි වෙච්ච ළමයින්ට ෆීස් පව නැති නොගෙන ඉගෙනුවා. හරිද? ගිය වාර විභාගෙදී 11 දී 85 ප්ලස් කරපු අය. හරි? ඔයාලටත් මම ඉගෙන ගන්නවා නම් හොඳට chance දෙනවා. තමන්ගේම ලස්සන ඩික්ෂනරි එකක් හදන්න. ඒ කියන්නේ දැන් මේ පන්ති වලින් ඉගෙන ගන්න අමතර වචන තියෙනවනේ. ඒවා එක දිගට යටට දැන් උදාහරණයක් විදිහට ඔයා ලියන ඉගෙන ගන්න වචනයක් තමයි අද ඉගෙන ගත්තා ADMIT. මේක ලියනවා admit නේද? පිළිගන්නවා. admit පිළිගන්නවා. එහෙම නැත්නම් ඇතුල් කරනවා. මෙන්න මේ විදිහට වචන එකතු කරලා ක්ලාස් එකේ හැමදාම එකතු කරගත්තු වචන ගොඩාරියක් එකතු කරගෙන පන්ති උගන්නන වැඩිම වචන එකතු කරගත්ත 11 වසරේ ළමයෙක් ඉන්නවා අක්කා කෙනෙක් ඔයාලට. හරිද? දැන් ඔයාලගේ පන්තියේ කවුද බලමු මෙහෙම කරන්නේ. සතියක් දෙකක් නෙමෙයි හැමදාම මෙහෙම එකතු කරලා පස්සේ අර ඩික්ෂනරි පොතේ ලියනවා. CR පොතක් අරගෙන my dictionary කියලා පිට කවරේ දාලා මට ඒක ලස්සනට හදලා පෙන්නන්නකෝ. ලස්සන පූසෙක් කියන ඇඳලා වැඩ පටන් ගමු ලස්සනට. යාළුවෝ ගැස් උඩ යන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන ඔයා. හරිද? එහෙනම් yes ඔයාලට පුළුවන් හොඳට කරන්න. අපි එහෙනම් අදට සෙෂන් එක ඉවර කරමු. මම තව ටික දවසේ ලබන මාසෙ ඉඳන් ඔයාලට කතා කරන්නත් ඉඩ දෙනවා. group එකේ ලොක් එක අරිනවා. මාසයක් මම තීන්දුව දෙන්නේ යාළුවෝ ටික තාම මොනවද දානවද කියලා මම දන්නේ නැති නිසා. හරි. thank you so much for joining today. මම ඔයාගේ homework බලලා දාන්නේ මට free වෙච්ච වෙලාවට. සර් මගේ එක දෙන්න. right. මේ දවස් ටිකෙන් තිබ්බ රෙකෝඩ් ටික සර් මගේ මේ WhatsApp අංකෙට දානවද? හරි සවිජ මම එවන්නම්. හරිද? අනිවාර්යෙන් දාලා තියන්න. හා සර්.
ක්ලාස් එකට කැමතිද? අදනේ ජොයින් වෙන්නේ පුතා නේද? හරි. කාට හරි මොනවා හරි අහන්න තියෙනවද අද? අද ගොඩක් අය නෑ පන්තියේ. ඉතින් ඒ අයට මේ කවුද අපේ කවීන්ගේ මල්ලි දෙන්න ජෙරම් එයා ඇවිත් ගියා. මොකක් හරි ඇති ප්‍රශ්නක ඒ සිග්නල් අවුලක්. නිතික එයාලා මොකද කියලා කිව්වේ නැද්ද අද හේතුවක්? හේතුවක් කිව්වේ නෑ නේ. හරි. හරි. අද අපි බලමු එහෙනම් ලබන සතිය හම්බෙමු. මම ඔයාලට අදට එහෙනම් good night කියලා කියන හැමෝම පරිස්සමින් ඉන්න. Take care, study well and do your homework and write a copywriting and send me every day and good night. Good night, sir. Night, sir. Good night babala. Bye. Good night. Cutie babekuත් good night කියනවා. යාටත් good night. Right, bye.